හරි. එතකොට අපි වෙබ් පාඩමේ හරි වෙබ් පාඩමේ HTML ටික ඉවර කරා. එතකොට අපිට ඉතුරුලා තියෙන්නේ PHP ටිකයි CSS ටිකයි විතරයි. රයිට්. එතකොට අද කතා කරනවා අපි CSS කියන ලැන්ග්වේජ් එක ගැන. හරි. එතකොට මම ඔයාලට මේකේ නෝට් එකේ ස්ලයිඩ් ටිකක් PDF එකක් කරලා ඔයාලට දුන්නා. ඒක දිහා බලාගෙන මම දැන් මම මේ වැඩ ටික කරගෙන යද්දි ඒක දිහා පොඩ්ඩක් බලාගෙන වැඩේ යන්න පුළුවන් නම් ලේසි. මොකද එතකොට ඔයාලට ගොඩාක් දේවල් ලියා ගන්න ඕන වෙන්නේ නැහැ. හරි. අත්‍යවශ්‍ය දෙයක් නෝට් එකට අමතරව මම කිව්වොත් ඒක ලියා ගන්නවා මිසක් හැම දෙයක්ම ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක මේ නෝට් එක ලියාගෙන පාඩම් කරගන්න එහෙම තියෙන එකක් නෙමෙයි. හරියටම සංකල්ප ටික ඔලුවට ගියා නම් CSS කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. එතකොට HTML එකත් එක ගද්දි CSS ඇත්තටම මෙලෝ රහක් නැහැ. ලේසිම ලේසි. හරිම චුට්ටක් තියෙන අපේ A level syllabus එකට කතා කරන්න. හරි. එතකොට HTML ට සාපේක්ෂවත් CSS ගොඩක් නැහැ. හැබැයි CSS කියන්නේ පොඩි ලැන්ග්වේජ් එකක් එහෙම නෙමෙයි. හින්න බරතෝගයක් තියෙනවා. හැබැයි අපේ A level කතන්දරෙත් එක්ක මහ ලොකු දේවල් ටිකක් නැහැ. චුට්ටි චුට්ටි දේවල් ටිකක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. රයිට්. එතකොට මාතෘකාව මොකක්ද? CSS. හරි. එතකොට මේ CSS ගැන මම ටිකක් කලින් පැහැදිලි කළා HTML එකේ style කියන attribute එක යටතේ. sorry මේ tag එක යටතේ. හරි. attribute එක tag එක. හරි. tag එක යටතේ කතා කරා. right. එතකොට CSS වලින් කරන්නේ මොකක්ද ඇත්තටම? හරි. මෙහෙමයි. වෙබ් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන් HTML වලින්. හරි. නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම සමහර දේවල් විදිහට අපිට ඒක හැඩසව් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අලංකාර කරගන්නත් HTML වලින් පුළුවන්. හරි. බෑග්ග්‍රවුන්ඩ් එක කලර් එකක් දාගන්න එක, පික්චර් එකක් දාගන්න, ඒ වගේ දේවල් HTML වලින් කරන්න පුළුවන්. හැබැයි සම්මතයක් විදිහට දැන් ගොඩක් යොදාගන්නේ මෙන්න මේ CSS කියන ලැන්ග්වේජ් එක අර HTML වලින් නිර්මාණය කරපු වෙබ් පිටුව අලංකාර කර ගැනීමට හරි භාවිතා කරන්නාට ටිකක් අර යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න පාවිච්චි කරන්න තමයි CSS කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඔයාලට මම උදාහරණයක් දුන්නා. හරි. කලින් එකේ උදාහරණයක් දුන්නා මොකක්ද? සාමාන්‍ය විදිහට ඉන්න කෙල්ලෙකුයි එහෙම නැත්නම් කී වෙඩින් එකේදී එහෙම නැත්නම් මේකප් කරාට පස්සේ වෙනස. හරි. එතකොට මුලින් කොහම වුණත් කැත වුණත් අවුලක් නැහැ නේ බං මේකප් එකේ ලස්සන කරලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ වෙබ් පිටුවත් මුලින් එහෙම ලස්සන නැහැ. හැබැයි ඒක අලංකාර කරලා ලස්සන කරලා අර භාවිතා කරන්නාට පහසු වෙන්න, ඒ කියන්නේ ලේසි වෙන්න, ලස්සන කරන්න, යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න පාවිච්චි කරන්න තමයි CSS කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්නේ. right. එතකොට ඔයාලා මූලික වශයෙන් මතක තියාගන්න ඉල්ලා CSS කියන එක පාවිච්චි කරන්නේ ඇයි? අර HTML ලේඛනය අලංකාර කරලා යූසර් ෆ්‍රෙන්ඩ්ලි කරගන්න තමයි ගොඩක් වෙලාවට CSS කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඔය CSS කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරද්දි බං අපිට මේ ඒකේ තියෙනවා ටිකක් වාසි ටිකක් කතා කරන්න. හරි. එතකොට මේ ටික නෝට් එකේ නෑ ඔයාලා දාපු එකේ. හරි. ලියාගනින් මෙහෙම CSS යනු වෙබ් පිටුව හැඩසව් කිරීම සඳහා හැඩසව් අලංකාර මොකක් හරි හැඩසව් කිරීම සඳහා භාවිතා කරන භාෂාවකි. හරි. එතකොට ඊළඟ ලියන්න ඩොට් එකක් දාලා CSS දිගු නාමය cascading style sheet. හරි. ඊළඟට ඊට පස්සේ ඩොට් එකක් දාලා CSS භාවිතා කිරීමෙන් අපට වාසි කිහිපයක් ලබා ගත හැක. හරි. ඒ කියන්නේ CSS භාවිතා කිරීමේ වාසි කිහිපයක් ලබා ගත හැක. හරි. එතකොට පළවෙනි වාසිය දාගන්න. පළවෙනි වාසිය වෙබ් පිටුව පහසුවෙන් නඩත්තු කිරීම සහ යාවත්කාලීන කිරීමේ හැකියාව පවතී. හරි. ඊළඟ වාසිය දාගන්න. දැන් මේකෙදි බම් මේ HTML ලේඛනයේ තියෙනවා HTML එකට වෙනස්කමක් කරන්නේ නැතුව CSS වලින් වෙනම තමයි අර HTML එක ලස්සන කරගන්න හැඩසව් කරගන්න. හරි. ලියාගන්න මෙහෙම දෙවෙනි ඩොට් එක HTML ලේඛනය
HTML ලේඛනය හරි මුල් HTML sorry මුල් HTML ලේඛනය වෙනස්කම් නොකර මුල් HTML ලේඛනයට වෙනස්කම් නොකර ඕනෑම මූලිකාංගයකට රටා දැමිය හැකිය. එතකොට ඔය HTML වලින් අපි ඔක හැඩසව් කරන්න යද්දී ඒ කියන්නේ අලංකාර කරන්න යද්දී අපිට තියෙනවා ලිමිට්ස් සීමා. හරි. එතකොට CSS වල අපිට විකල්ප ක්‍රම ගොඩාක් තියෙනවා. හරි. ඒ කියන්නේ හිතන්නකෝ අපි හෙඩින් එකක් අලංකාර කරගන්න ඕනේ කියලා. එහෙනම් අපිට ඒක හැඩසව් කරන්න විකල්ප ක්‍රම ගොඩාක් තියෙනවා. හරි. ලියාගන්න ඊළඟ ඩොට් එක හැඩසව් ගැන්වීම සඳහා විකල්ප ක්‍රම රාශියක් පවතී. හරි. ඊළඟ එක එතකොට ඔයාලා දන්නවද HTML එකක් නිකම්ම ලිව්වොත් ඒක පට්ට කැතයින් දැවුව ලස්සන කරගන්න පුළුවන් කියලා කිව්වනේ. ඒ කියන්නේ භාවිතා කරන්නාට එකිනෙකට වෙනස් රටා අපිට ලබා දෙන්න පුළුවන්. හරි. ඊළඟ ඩොට් එක දාලා ලියා ගන්න මෙහෙම භාවිතා කරන්නන්ට කියන්නේ users ලට භාවිතා කරන්නන්ට එහෙම නැත්නම් නරඹන්නන් පාවිච්චි කරන්න. හරි. භාවිතා කරන්නන්ට විවිධ රටා ලබා දිය හැකිය. right. එතකොට ওই ටික තමයි ප්‍රධාන විදිහට CSS පාවිච්චි කරන එකේ අපිට හම්බෙන වාසි ටික. තව තොගයක් තියෙනවා. ස්පීඩ් එක වැඩි, ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව වැඩි. හරි. ඒ වගේම search engine optimization lazy ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. හරි. ඒතර අපි කතා කරා ප්‍රධානම කරුණු ටික. right. එතකොට ඔය CSS අපේ වෙබ් පිටුවට දාගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මොකක්ද? CSS අපේ වෙබ් පිටුවට දාගන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. හරි. එතකොට ඒ ටික ගැන මම නෝට් එකේ දීලා තියෙනවා. හරි. එතකොට මේ ටික ඔයාලා ලියා ගන්නම ඕනේ නෑ. හොඳට අහගෙන හිටියා නම් සිද්ධාන්තය ඇඟට දාගන්න. එතකොට ඒ හොඳටම ඇති. right. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා කියලා මම කිව්වානේ. එක තමයි මොකක්ද? හරි. එක external style sheet. හරි. ඒ කියන්නේ බාහිර. හරි. දෙක තමයි internal style sheet. තුන තමයි inline style. හරි. ඔන්න ඔය ආකාර තුනෙන් තමයි අපේ CSS හරි අපේ වෙබ් පිටුවට අපි ඇතුළත් කරගන්න ඕනේ. right. එතකොට මේ ආකාර තුන ගැන අපි වෙනම කතා කරගමු. එතකොට මෙතන නෝට් ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම මේකේ PDF එකක් උඹලට දීලා තියෙනවා. වෙන දේ පොඩ්ඩක් හොඳට බලන්න හිටියානම් ඇති. right. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු external style sheet ගැන. වචනෙන්ම තේරෙනවා මේක නිකන් බාහිර කතන්දරයක් තියෙන්නේ. හරි. එතකොට හොඳට හිතට ගන්න මේකේ වෙන දේ. හරි. අපේ HTML එක වෙනම තියෙනවා. HTML එක වෙනම තියෙනවා. ඒ කියන්නේ අපි HTML එකෙන් හදපු වෙබ් පිටුව. හරි. එතකොට මේ HTML එකට CSS ටික ලියන්නේ වෙනම. හරි. වෙනම CSS ගුණුවක අපි ලියනවා. මොකක්ද? මම මේකට දෙන්නම් index.html කියලා. ඒ කියන්නේ වෙබ් පිටුවේ නම මම CSS එකට දෙන්නම් my CSS හරි my style කියලා දෙමුනේ my style.css කියලා. හරි. එතකොට වෙබ් පිටුව වෙනම තියෙනවා CSS කේතේ වෙනම තියෙනවා. හරි. එතකොට මේ වෙනම තියෙන බාහිරින් තියෙන CSS එක මෙන්න මේ කියන වෙබ් පිටුවට ඉන්ක්ලූඩ් කරන එකට තමයි අපි බාහිර style sheet එහෙම නැත්නම් external style sheet කියලා කියන්නේ. හරි. එතකොට හොඳට හිතට ගන්න බාහිර එකේ වෙන්නේ මොකක්ද? වෙබ් පිටුව වෙනම තියෙනවා. අපේ CSS කේතය වෙනම තියෙනවා. හරි. ඊට පස්සේ මේ CSS කේතය වෙබ් පිටුවට එකට link කරන එකට තමයි ඔය බාහිර style sheet එහෙම නැත්නම් external style sheet කියලා අපි කතා කරන්නේ. right. එතකොට මෙන්න මේ බාහිරින් තියෙන CSS කේතය අපි වෙබ් පිටුවට කාවද්දන්න ඕනේ. වෙබ් පිටුවට ඇතුළත් කරගන්න ඕනේ. හරි. බාහිරින් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ වෙබ් පිටුව ඇතුලේ CSS කේත කිසිම දෙයක් ලියවෙන්නේ නැහැ. හැබැයි අර බාහිරින් තියෙන CSS කේතය CSS page එක අපි HTML එකට link කරගන්න ඕනේ. ඔය link කරන විදිහ මම ඔයාලට PDF එකේ දාලා දෙනවා. හරි. එතකොට හොඳට අහගන්න අපේ
HTML එකේ හරි doc type HTML ඊට පස්සේ HTML head අන්න head tag දෙක අතර තමයි යෝක ලියවෙන්නේ. හරි එහෙනම් HTML එකේ head tag දෙක අතර හරි ලියනවා tag එකක් මොකක්ද link කියලා. හරි link තමයි මූලිකාංගයේ නම. ඊට පස්සේ rel කියලා තියෙනවා attribute එකක්. ඒක අපි සමානයි style sheet කියලා දාගන්න ඕනේ. style sheet කියලා දාගන්න ඕනේ. ඊට පස්සේ තව තියෙන attribute එකක් href කියලා. හරි href එකේ ඉස්සරහින් අපි දාගන්න ඕනේ මොකක්ද අපේ CSS එකේ මොකක්ද name එක. හරි දැන් මෙතන CSS page එකට දීලා තියෙන නම mystyle.css. අන්න එහෙනම් මම මෙතන දාගන්නවා mystyle.css කියලා. හරි link මූලිකාංගය වැහුවා. හරි එහෙනම් හොඳට හිතට ගනින් external වල කරන්නේ මොකක්ද web පිටුව වෙනම තියෙනවා CSS කේතේ වෙනම තියෙනවා. අන්න ඒ දෙක එකට set කරන්න ඕනේ. set කරන්න පාවිච්චි කරනවා link කියන මූලිකාංගය. මේකට වැදගත්ම දේ තමයි මේකට තියෙන start tag එකක් විතරයි. මේකට end tag එකක් නැහැ. ඔන්න ඔය දේ note එකේ නැති ඒක දැන් කොහෙද ලියාගන්නේ. හරි end tag එකක් නැහැ. ඇතුළත් කරන විදිහ link rel style sheet href ඉස්සරහින් ලියන්න ඕනේ මොකක්ද අපේ CSS එකේ. හරි CSS එකේ name එක right. ඕක තමයි external style sheet එකක් අපේ web පිටුවට අපේ HTML පිටුවට කාවද්ද ගන්න ක්‍රමය right. එතකොට මේ tag එක අපි මතක තියාගත යුතුයි. මේ මූලිකාංගය මතක තියාගන්න ඕනේ link rel style sheet href CSS එකේ name එක right. එතකොට මේක මතක තියාගන්න ඕනේ අපිට. මොකද අපිට web පිටු අපිට දෙන්නේ ගොඩක් වෙලාවට එක්ක හිස්තැන් පුරවන්න structured එකේ. එහෙම නැත්නම් අපිට දෙන්නේ මේක රචනා ප්‍රශ්නයක් විදිහට. එතකොට එයාලා කිව්වොත් CSS කේතේ බාහිරින් තියෙන්නේ ඒක අපේ වෙබ් පිටුවට කාවද්දගත යුතුයි කියලා. අන්න උඹට මතක හිටින්න ඕනේ link tag එකයි rel කියන attribute එක සහ href කියන කතන්දරේ. හරි එතකොට මේක ඔයාලා මතක තියාගත යුතු දෙයක්. හරි එතකොට ඔය බාහිර විදියට CSS දාද්දී අපිට සමහර වෙලාවට වාසි කිහිපයක් ඇති වෙනවා. හරි අපිට වාසි කිහිපයක් හම් වෙනවා right. එතකොට ලියාගනින් shape එකේ පොඩියට මෙහෙම බාහිර රටාපත්‍ර භාවිතයෙන් ලැබෙන වාසි. හරි ලැබෙන වාසි. එතකොට මේ බාහිරනේ දැන් CSS එක තියෙනවා. ඒතර අපේ HTML එක වෙනම තියෙන්නේ. HTML එක වෙනම තියෙන්නේ CSS එක වෙනම තියෙන්නේ. ඕක හරිද ප්‍රධානම වාසිය තමයි මෙන්න මේ හැඩසව් කරන කේතයන් ටික HTML එකේම රිංගවල නැහැනේ. HTML එකේම කාවද්දලා නැහැ. CSS ටික තියෙන වෙනම. අන්න ඒකින්ද HTML ලේඛනය නිකන් ක්ලියර් නේද? හරි HTML ලේඛනයේ තියෙන සංකීර්ණත්වය අඩු වෙනවා. හේතුව හැඩසව් කරන කේත ටික තියෙන වෙනම තියෙන. හරි දැන් හැඩසව් කිරීම ටික අපිට වෙනම එඩිට් කරගන්න පුළුවන්. HTML ටික වෙනම තියෙන. අන්න එහෙනම් අර කේතයේ සංකීර්ණත්වය අඩු වෙනවා. හරි එහෙනම් පළවෙනි ඩොට් එක දාලා ලියා ගන්න කේතයේ HTML කේතයේ සංකීර්ණත්වය අඩු වේ. HTML කේතයේ සංකීර්ණත්වය අඩු වේ. හරි එතකොට තව දෙයක් තියෙනවා. ද සංකීර්ණත්වය අඩු වෙයි කියවනේ. හේතුව මේකෙදි CSS ටික වෙනම තියෙනවා. එතකොට පාවිච්චි කරන කේතයන් ගණන අඩුයි. හරි එතකොට පාවිච්චි කරන කේතයන් ගණන අඩුයි. හරි සිත සංකීර්ණත්වය අඩු කියන්නේ පාවිච්චි කරන කේතයන් අඩුයි. අනේ ඒකින්ද කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. හරි CSS ටික වෙනම තියෙන HTML ටික වෙනම තියෙන්නේ. හරි එතකොට සංකීර්ණත්වය අඩුයි. ඒ වගේම පාවිච්චි කරන කේතයන් පේලි ගණනත් අඩුයි. අනේකින්ද වෙබ් පිටුවේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. right ඊළඟට ලියා ගන්න ඩොට් එකක් දාලා කාර්යක්ෂමතාවය වැඩි වේ. right කාර්යක්ෂමතාවය වැඩි වේ. ඒත් එක්කම දැන් මේකෙදි වන් හරිම ක්ලියර්. හරි අර ක්ලියර් මත තමයි කියන්නේ අර සංකීර්ණත්වය අඩු එක මත තමයි ඊටු ඔක්කොම වාසි ටික අපිට හම්බෙන්නේ. දැන් මේකෙදි බං HTML ටික වෙනවා CSS ටික වෙනමනේ තියෙන්නේ. එතකොට අපිට නඩත්තු කිරීමේදී හරි එතකොට හැඩ ගැස්වීමක් නඩත්තු කරගන්න තියෙනවා නම් අපිට බලන්න තියෙන්නේ මෙන්න මේ page එක දිහා විතරයි. ඇයි HTML ටික දිහා බලන්න ඕන කමක් නැහැ. හරි ඒකේ මූලිකාංග ගැන දැනගන්න ඕනේ. ඒවටනේ CSS දාලා තියෙන්නේ. කොහොම හරි CSS ටික වෙනම තියෙන්නේ. එහෙනම් අපිට නඩත්තු කිරීමේ හැකියාව පහසුයි. හේතුව CSS ටික හැඩ ගස්වන්න තියෙන කේත ටික තියෙන්නේ වෙනම හින්දා. හරි එහෙනම් ලියා ගන්න ඔයාලා නඩත්තු කිරීමේ හැකියාව පහසු වේ. හරි ඊළඟට දැන් මේකේ මේ මුළු HTML එකටම CSS දාලා තියෙන වෙනමනේ බා. මුළු page එකටම. හරි page එකටම CSS ටික දාලා තියෙන වෙනම.
හරි ඔන්න ඕක හින්දා මුළු පිටුවම හරි මුළු පිටුවම එකම සම්මතයකින් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. හරි ලියා ගනින් එක පිටුවම එකම සම්මතයකින් පවත්වා ගත හැකිය. හරි එතකොට ඔය ටික තමයි HTML වල හරි sorry CSS වල external sheet වල තියෙන ප්‍රධාන වාසි ටික. external style sheet අපි ඔතනින් කතා කිරිලි ඉවර වෙනවා. හරි ඊට පස්සේ අපි කතා කරමු internal style sheet ගැන. හරි මොකක්ද internal style sheet? හරි ඔය internal style sheet දැන් වචනෙන් තේරෙනවා මේ internal කියන්නේ අභ්‍යන්තර කතාවනේ අභ්‍යන්තර කතාව. හරි මේකෙදි CSS යොදන්නේ මෙහෙමයි. හරිද බං? HTML කේතේ තියෙනවා. හරි HTML කේතේ තියෙනවා. මෙන්න මේ HTML කේතේටම තමයි අවශ්‍ය හැඩ ගැස්වීම අපි සිදු කරන්න CSS ටික ඇතුළත් කරන්නේ. external එකේ වෙනම උනේ. මේකෙදි HTML කේතේටමයි. හරි HTML එකේ තියෙනවා මොකද්ද tag එකක් head කියලා. හරි මෙන්න මේ head tag දෙක අතර හරි head tag දෙක අතර style කියන attribute එක පාවිච්චි කරලා sorry style කියන මූලිකාංගය පාවිච්චි කරලා හරි style කියන මූලිකාංගය තුල අපිට ඕන CSS ටික යොදා ගන්න පුළුවන්. හරි style කියන අතරතුර අපිට අවශ්‍ය CSS ටික යොදාගත හැකිය. right එහෙනම් මොකක්ද මෙතන වෙන්නේ? HTML පිටුවටමයි අපේ CSS කේතයන් ටික දාන්නේ. හරි CSS කේතයන් ටික දාන්නේ. ඒකේ head tag දෙක අතර style කියලා මූලිකාංගයක් open කරලා style ඇතුලේ තමයි CSS ටික දාන්නේ. හරි ඔයාලට දාපු note එකේ තියෙන උදාහරණ දිහා බලන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. right එතකොට මේ වගේ රූපයක් ඇඳගත්තත් ඔයාලට ඒක ලේසි. මොකද මතක තියාගන්න එක පහසු වෙනවා. මතක තියාගනින් HTML එක තුලම CSS දාන ක්‍රමය internal. හරි HTML එකට නැතුව පිටින් CSS දාලා ඇතුළත් කරන එක external බාහිර. හරි අභ්‍යන්තර කියන්නේ HTML පිටුව තුලටම හරි head tag අතර style කියලා tag දෙකක් open කරලා ඒක ඇතුලේ CSS යෙදීම තමයි internal කියන්නේ. හරි ඒක තමයි අභ්‍යන්තර රටාපත්‍ර හරි භාවිතා කිරීම කියලා කියන්නේ. right එතකොට style දෙක අතර අපිට උන CSS ටික යොදා ගන්න පුළුවන්. හරි එතකොට යොදන CSS මොනවද? ඒකින්ද මන්ද ටික පස්සේ බලමු. දැන් ඒව ඔබලට අදාළ නැහැ. හරි යොදන්නේ මෙතන කියලා මතක තියාගනින්කෝ. ඒ හොඳටම ඇති. right සිංහලෙන් ලියවෙන්න ඕනේ මෙහෙම මොකක්ද? HTML පිටුව තුලම අවශ්‍ය CSS යොදනු ලබයි. එහිදී head මූලිකාංගය අතර style මූලිකාංගය යොදා ඒ අතර CSS යෙදීම සිදු කරයි. right එතකොට internal එකේ අපිට කතා කරන්න තියෙන ওই ටික. එතකොට අර external එකේ අපි වාසි ටිකක් කතා කරානේ. ඒතර මෙතන වාසි කියන්නේ එහෙම ලොකුවට වාසියක් නැහැ. ඉතින් එක වාසියක් තමයි CSS ඔක්කොම මේකේ තියෙද්දි ටිකක් එකම page එකේ තියෙන කියලා හිතලා මොකෙත් හරි ලියන්න පුළුවන්. හැබැයි සංකීර්ණත්වය වැඩි. හරි load වෙන එක අඩු වෙනවා, කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඔය වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඒතකොට ඉතින් අර කිලියුව වාසි ටික මේකෙදි අවාසියක් වෙන්න පුළුවන්. ඒක ඔයාලට ගලපලා අවශ්‍ය ලාවකට note කරගන්න පුළුවන්. right. ඒතකොට internal එකේ අපිට කතා කරන්න තියෙන ඔච්චරයි. internal කියන්නේ මොකක්ද? web page එකේම HTML ලේඛනයේ තුලම head tag අතර style දෙකක් open කරලා style අතර CSS ටික ලියන ක්‍රමයට තමයි අපි internal style sheet කියලා කියන්නේ. right. එතකොට internal ගැන උඩ වඩා දෙයක් අපිට කතා කරන්න නැහැ. internal කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. හරි අපි අවසාන එකට යන්. අවසාන එක මොකක්ද? inline style sheet. හරි inline style sheet. right මේකෙදි වෙන්නේ හරිද? මේකෙදි වෙන්නේ බං මුළු වෙබ් page එකටම නෙමෙයි අපි වෙබ් page එකේ තියෙන මූලිකාංග. හරි උදාහරණයකට head tag එකක්, ඒ කියන්නේ h1 tag එකක්,
paragraph එකක් link එකක් හරි ඔය වගේ මූලිකාංග වලට CSS යොදන්න ඒ කියන්නේ මූලිකාංගයකට CSS යොදන්න තමයි inline ක්‍රමය අපි පාවිච්චි කරන්නේ මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක් අපේ මූලිකාංගයේ හිතන්න අපි ලියනවා h1 කියලා එකක් මූලිකාංගය තුල style කියලා attribute එකක් අපි open කරගන්න ඕනේ style කියන එකක් open කරගන්න ඕනේ මේක ඇතුලේ තමයි ලියන්නේ අපි CSS කේතයන් ටික හරි CSS කේතයන් ටික මේක ඇතුලේ ලියනවා හරි එතකොට මෙතන h1 ගේ content එක තුල අදාළ CSS ටික අදාළ වෙනස්කම් ටික සිදු වෙනවා හරි මොකක්ද HTML එකේ තියෙන මූලිකාංග වලට වෙන වෙනම CSS යොදන්න තමයි inline ක්‍රමය පාවිච්චි කරන්නේ හරි ඒකෙදි ආරම්භක tag එකේ start tag එක තුල style කියලා attribute එකක් පාවිච්චි කරලා ඒක ඉස්සරහින් අදාළ CSS කේත ටික ලියනවා එතකොට style කියන attribute එක මූලිකාංගයකුත් වෙනවා හරි style කියන එක මූලිකාංගයක් විදිහට තියෙනවා attribute එකක් විදිහට තියෙනවා ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න එක හොඳයි හරි එතකොට inline කියන්නේ මොකක්ද web page එකේ තියෙන මූලිකාංග වලට මූලිකාංග තුලට CSS යොදන ක්‍රමයක් හරි එතකොට මෙච්චරයි කතන්දරේ ඕක මම note එකේ දීලා තියෙනවා ඉතින් ඕවා ලියා ගන්න හැම අවශ්‍යතාවයක් නැහැ හරි හොඳට අහගෙන හිටියා නම් ඇති note එක දිහා බලාගෙන හරි එතකොට දැන් අපි කතා කරා මේ CSS යොදන ප්‍රධාන ආකාර තුනක් ගැන හරි එතකොට ඇත්තටම වෙබ් පිටුවකට CSS දාද්දී ඔය ආකාර තුනම එකපාර පාවිච්චි කරනවා external විදිහටත් internal විදිහටත් inline විදිහටත් ඔය ආකාර තුනටම HTML වෙබ් පිටුවකට අපි CSS යොදන්න පාවිච්චි කරනවා ආකාර තුනම එකපාර පාවිච්චි කරනවා right එතකොට ඔයාලා හිතන්න external විදිහට හරි external විදිහට දීලා තියෙනවා මොකක්ද head tag එකේ color එක blue කරන්න කියලා හොඳට අහගනින් කියන එක external එකේ දීලා තියෙනවා මෙන්න මේ h1 කියන tag එකේ color එක blue කරන්න කියලා content එකේ blue කරන්න කියලා internal එකේ දීලා තියෙනවා h1 එක red කරන්න කියලා internal එකේ දීලා තියෙනවා h1 එක red කරන්න කියලා ඊට පස්සේ inline එකෙත් දීලා තියෙනවා h1 කියන එක කෙනා මොකක්ද black කරන්න කියලා color එක black කරන්න කියලා එතකොට h1 ට ආකාර තුනෙන්ම CSS යොදලානේ ආකාර තුනෙන්ම CSS යොදලා හැබැයි h1 ගේ ඇත්තටම color එක වෙන්නේ මොකක්ද inline ලියලා තියෙන මොකක්ද black කියන color එක හරි එහෙනම් ඔය ආකාර තුනෙන්ම CSS යොදද්දී වැඩි ප්‍රමුඛතාවයක් තියෙන inline එකට ඊට පස්සේ internal එකට ඊට පස්සේ external එකට හරි ඕකට අපි කියනවා cascading order එක කියලා හරි cascading order එක කියලා right එහෙනම් external එකේ color එක red කරන්න තිබ්බට වැඩකුත් නැහැ internal එකේ blue කරන්න කියලා කිව්වට වැඩකුත් නැහැ inline එකේ black කරන්න කියලා තියෙනවා එහෙනම් web page එකේ අපිට දැర్శණය වෙන්නේ මේ h1 ගේ color එක black කියලා හරි ඔනකොට අපි කියනවා cascading order එක කියලා හරි එතකොට CSS යොදද්දී හරි ප්‍රමුඛතාවය වැඩි එකේ ඉඳන් අඩු එකට මම පෙළ ගැස්සුවොත් හරි පෙළ ගැස්සුවොත් වැඩිම ප්‍රමුඛතාවයක් තියෙන්නේ මොකේටද inline හරි inline sheet වලට ඊට පස්සේ තියෙනවා internal එකට හරි internal sheet එකට ඊළඟට තියෙනවා external sheet එකට හරි එහෙනම් වැඩි ප්‍රමුඛතාවයක් තියෙන inline එකට ඊට පස්සේ internal එකට ඊට පස්සේ external එකට ඕක තමයි ප්‍රමුඛතාවය තියෙන්නේ CSS යොදද්දී හිතන්නකෝ ඔයාලා මෙහෙම හරි external එකේ තියෙනවා web page එකේ body එකේ color එක light blue කරන්න කියලා හරි light blue පාට කරන්න කියලා කියනවා ඊට පස්සේ internal එකේ කියනවා background එක මොකක්ද red කරන්න කියලා හරි inline එකේ මුකුත් දීලා නැහැ දැන් inline එක දීලා නැහැ එහෙනම් ඒ දෙකේ වෙන්නේ මොකක්ද red ද වෙන්නේ light blue ද red වෙන්නේ ඇයි ඒ internal එකේ දීලා තියෙනවනේ මොකක්ද red කියලා එහෙනම් ඒක තමයි දෙවෙනියට ප්‍රමුඛතාවය තියෙන්නේ හරි එහෙනම් inline ලියලා තියෙන එක තමයි මුලින්ම වෙන්නේ inline දීලා නැත්තම් internal ලියලා තියෙන CSS එක internal උත් ලියලා නැත්තම් තමයි external එකේ ලියලා තියෙන එක හරි web page එකේ දැర్శණය වෙන්නේ පැහැදිලි වෙන්න ඕනේ කියපු එක හරි ඔන්න ඔකට අපි කියනවා cascading order එක කියලා right එතකොට CSS වල කතා කරන්න තියෙන මූලිකවම මට කතා කරන්න තියෙන්නේ කිව්වොත් බෝඩ් එකේ මට ඕක පැහැදිලි කරන්න තියෙන ඔච්චරයි ඉතුරු ටික අපි හරි ඉතුරු ටික මම ඔයාලට ප්‍රැක්ටිකල් කරන ගමන් ස්ලයිඩ් එකක් දාලා ලස්සනට කතා කරගෙන යන්න හරි මම එතකොට බෝඩ් එකේ කලින් කතා කරපු CSS ටික පොඩ්ඩක් මෙතනින් ආයෙ සමරයිස් කරලා යන්නම් පොඩ්ඩක් බලාගෙනම අපි ඒක අර මම කලින් කතා කරපු දේවල් තව ටිකක් අවබෝධ කරගෙන අපි ඉස්සරහට යමු මම මුලින් ඉඳන්ම පටන් ගන්නම් බලන්න මේ CSS දැන් මේ ටික ගැන කතා කරලා ඩක් නෑ බලහන් මේ CSS යොදන ආකාර තුනයි මොකක්ද external internal inline හරි මතක තියාගෙන ওই ටික MCQ ඒ වගේම structured essay ප්‍රශ්න වලට ඔවා අහලා තියෙනවා
right ඊට පස්සේ external css දාන විදිහ බලන්න මේ පිටින් තියෙනවා මොකක්ද අපිට පිටින් දාලා තියෙන css file එක mystyle.css කියන එක ඊට පස්සේ මෙතන තියෙනවා මොකක්ද අපේ html ලේඛනය ඒකට මෙන්න මේ css කේතය එකට link කරලා තියෙනවා link කියන මූලිකාංගය පාවිච්චි කරලා බලන්න link rel style sheet type හරි ඊට පස්සේ href mystyle.css ඔය ක්‍රමෙන් තමයි මේක එකට link කරලා තියෙන්නේ හරි එතකොට href එක ඉස්සරහින් දාන්නේ මොකක්ද කියලා බලන්න මොකක්ද mystyle.css කියන එක හරි එතකොට මෙතන මේ type කියන attribute එක මහ ලොකුවට අවශ්‍ය නැහැ ඉතින් ඒකත් ඔයාලා මතක තියාගත්තට ප්‍රශ්නයක්වත් නැහැ හරි එතකොට ඔච්චරයි කතන්දරේ ඊට පස්සේ අපි යන් internal එකේ බලන්න HTML page එක තුලම තමයි අපිට ඕන CSS ටික දාලා තියෙන්නේ හරි අපිට ඕන CSS ටික දාලා තියෙන්නේ HTML ලේඛනය තුලමයි head tag එක පාවිච්චි කරලා හරි head tag දෙක අතර style කියන මූලිකාංගය යොදලා ඒ අතරතුර තමයි අපිට ඕන CSS ටික දාලා තියෙන්නේ හරි එතකොට මේ CSS ටිකට අදාළව output එක තමයි මේ පැත්තෙන් තියෙන්නේ හරි ඊට පස්සේ යන් inline එකේදී වෙන්නේ මොකක්ද අපි web page එකේ තියෙන මූලිකාංගයක් තෝරගෙන ඒ මූලිකාංගයට අනන්‍ය වෙච්ච CSS යොදන එක තමයි inline ක්‍රමයේදී වෙන්නේ බලන්න h1 කියන මූලිකාංගයට style කියන attribute එක පාවිච්චි කරලා ඒකට අදාළ CSS ටික යොදලා තියෙනවා ඒ වගේම p කියන tag එකටත් style කියන attribute එක පාවිච්චි කරලා CSS ටික දාලා තියෙනවා හරි එතකොට inline එකේදී වෙන්නේ මොකක්ද web page එකේ තියෙන මූලිකාංගයක් තෝරගෙන ඒ මූලිකාංගයට CSS යොදන එක තමයි හරි ඊට පස්සේ තියෙනවා cascading order එක මේ order එකේදී බලන්න මුලින්ම තියෙනවා inline style එක ඊට පස්සේ internal ඊට පස්සේ external ඊට පස්සේ browser default කියන්නේ browser එකකින් browser එකට වෙනස් වෙනවා CSS ටික. ඒ කියන්නේ සමහර web page හරියට load වෙන්නේ නැහැ browser එකකින් browser එකට. ඒ කියන්නේ browser එකට load වෙන විදිහත් සමහර ඒවා වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට Chrome එක, my Firefox, Opera ඔය වගේ දේවල් වලින් අපිට web site එක නැත්නම් web page එක හැඩසව් කරලා තියෙන විදිහත් පොඩ්ඩක් වෙනස් විදිහට පෙන්නනවා. ඒක browser එකේ fault එක. හරි. එතකොට ඒක browser එකෙන් browser එකට වෙනස් වෙනවා. ඒක පොඩ්ඩක් ඔයාලා මතක තියාගෙන ඉන්න. හරි. ඊට පස්සේ තියෙනවා CSS syntax එක. බලන්න selector කියලා තියෙනවා. මෙතන තමයි CSS යොදන්න ඕන. මූලිකාංගයක් වේවා හරි ඒ ටික දාන්නේ මෙතන ඊට පස්සේ අදාළ CSS ටික හරි මේක ගැන ඉච්චරම ඔයාලා මතක තියාගන්න ඕන කමක් නැහැ අපි ඉස්සරහදී මේ ටික ගැන කතා කරනවා right ඊළඟට අපි යන් CSS comment කියන එකට ඔයාලා දන්නවා මේ හැම programming language එකක් වගේම CSS වලත් තියෙනවා comment දාන විදිහ හරි එතකොට CSS වලත් comment දාන්නේ අර කලින් language වල කතා කරපු විදිහටම තමයි හරි ඒ විදිහට කියන්නේ අර්ථයෙන්ම තමයි හේතුව අපිට පස්සේ ආවත් කාලන කරද්දී ඒක ගැන පොඩි අයිඩියා එකක් ගන්න තමයි CSS වලනොත් කමෙන්ට් එකක් දාන්නේ. හැම ලැන්ග්වේජ් එකකම දාන්නේ ඒ හේතුව මත. හරි. එතකොට ඉතින් කොහොමත් ඔයාලා දන්නවා කමෙන්ට් එකක් රන් වෙන්නේ නැහැ. හරි Python එක ගත්තත් HTML එක ගත්තත් කමෙන්ට් එකක් රන් වෙන්නේ නැහැ. කමෙන්ට් එකක් තියෙන්නේ පසුව යාවත් කාලන කරන පුද්ගලයාට ඒක පහසුව තක. හරි. එහෙනම් මෙතන CSS වලත් කමෙන්ට් දානවා බලන්න. ඩෑෂ් එකත් එක්ක ස්ටාර් එක තියෙනවා ඊට පස්සේ ස්ටාර් එකයි ඩෑෂ් එකකිනුයි මේක අවසන් කරලා තියෙන්න ඕනේ. එතකොට සිංගල් ලයින් කමෙන්ට් එක මෙතන පෙන්නලා තියෙනවා මල්ටි ලයින් කමෙන්ට් එකක් මෙතන පෙන්නලා තියෙනවා. හරි. එතකොට CSS වලින් කමෙන්ට් දාන විදිහත් ඔයාලා මතක තියාගෙන ඉන්න. හරි. ඊට පස්සේ මේ CSS වලට යන්න කලින් මම ඔයාලට මේ HTML වල තියෙන attribute දෙකක් සහ මූලිකාංගයක් ගැන කතා කරලා ඉන්න ඕනේ. මොකද CSS දාන්න කලින් අපි මේ ටික ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම මේක HTML එකේදී කරේ නැහැ හේතුව ඒ වෙලේ කරා නම් ඔක ඔයාලට පැහැදිලි වෙන්නේ නැහැ. මොකද අපි එතන CSS කතා කරපු නැති හින්දා. මෙතන පොඩ්ඩක් පැහැදිලි අපි ඊළඟ CSS කතා කරන හින්දා. right HTML වල තියෙනවා class කියලා attribute එකක්. මේ class කියන attribute එකෙන් කරන්නේ අපේ මූලිකාංගයකට හරි මූලිකාංගයකට විශේෂණයක් ලබා දීම. හිතන්නකෝ p tag තියෙනවා 5ක් කියලා. අන්න එහෙනම් p tag 3ක් අපිට විශේෂ කරගන්න ඕනේ එකම නමින්. හිතන්නකෝ p tag 3ක් තියෙනවා. ඒකේ තියෙන්නේ city ගැන විස්තර කරලා කියලා. එහෙනම් ඒ p tag 3ම p මූලිකාංග 3ම අපි විශේෂණ කරගන්නවා city කියලා. හරි ඉතුරු ටික වෙනම. හරි එතකොට අර අදාළ කේතයන් තුල තියෙන මූලිකාංගයක් විශේෂ කරගන්න තමයි class කියන attribute එක පාවිච්චි කරන්නේ. මම ඕකේ ඔයාලට උදාහරණ පෙන්නන්නම්. හරි මෙතන බලන්න. හරි මේක බලන්න h2 කියලා tag එකක් තියෙනවා class එකක් දාලා තියෙනවා ඒපුර කියලා අනුරාධපුර කෙනෙක් කෙටි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න අනුරාධපුර ගැන විස්තරයක් තියෙනවා. ආයෙත් තියෙනවා h2 කියලා එකක්. එතකොට h2 කියන්නේ එකම මූලිකාංගනේ බං. එක මූලිකාංග content එක තමයි වෙනස් වෙන්නේ. හරි. එහෙනම් මේ h2 මේ tag එක මේ මූලිකාංගය යටතේ තියෙන ටික class එකක් දාලා විශේෂණ කරලා තියෙනවා ඒපුර කියලා. ඊට පස්සේ මේ ටික
මේ H2 ටිකේ තියෙන content එක අපි class එකක් දාලා විශේෂණ කරලා තියෙනවා Kegel කියලා. හරි. ඒකට හේතුව තමයි මේ H2ට සහ මේ H2ට සහ මේ H2ට වෙන වෙනම අපිට CSS දාන්න පුළුවන් මේ විදිහට විශේෂණ කරලා තිබ්බොත්. හරි. එතකොට මේවා ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැනට මතක තියාගන්න class කියන attribute එක මූලිකාංගවල start tag එකට තමයි යොදන්නේ. ඒ යොදන්නේ ඒ මූලිකාංගේ විශේෂ කරගන්න. හරි. ඊට පස්සේ තියෙනවා HTML එකේ ID කියලා attribute එකක්. හරි. මේකත් class වගේම තමයි. හැබැයි ටිකක් වෙනස්. මේකෙදි වෙන්නේ අපේ මූලිකාංග වලට අනන්‍යතාවයක්. හරි. identity එකක් ලබා දීම. හරි. ඒකට හේතුව හිතන්නකෝ අපිට අර විදිහමයි. CSS යොදන්න ඕනේ එකම මූලිකාංග කිහිපයක් තියෙනවා. හිතන්නකෝ H1 ගෙන් ගොඩාක් මූලිකාංග තියෙනවා. එතකොට H1 මූලිකාංගයෙන් මූලිකාංගයට වෙන වෙනම CSS දාන්න ඕනේ. ඔක්කොම පොදුවේ H1 කියලා දැම්මොත් ඒ හැම H1 තියෙන tag එකකටම අදාළ වෙනස්කම් ටික සිදු වෙනවා. ඒකින්ද H1 tag අපිට ඒ ටික විශේෂ කරගන්න ඕනේ. ඒ කියන්නේ අනන්‍ය කරගන්න ඕනේ ID එකක් දාලා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් class එකනුයි ID එකනුයි දෙකෙන්ම වෙන්නේ එකම දෙයක් වගේනේ. නෑ, ඒක වෙනස්. අපිට class එකේ නම city කියලා හිතන්නකෝ. එහෙනම් p tag දෙක තුනක් වුණත් මේ එකම class එකේ නමින් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ID පාවිච්චි කරන්න පුළුවන් එකම එකයි. හරි. එතකොට එක H1 එකකට ID එක my header කියලා දුන්නොත් ආය අපිට ID එකක් use කරන්න බෑ my header කියලා එකයි පාවිච්චි කරන්න පුළුවන්. class වල එහෙම නෑ. city කියන එක දෙතුන් තැනකට අපිට use කරන්න පුළුවන්. හැබැයි ID එකක් තියෙන්නේ එක මූලිකාංගයකට විතරයි. හරි. ඒකේ උදාහරණය මම ඔයාලට පෙන්නන්නම්. right. බලන්න මෙතන H1 කියන එකක් දීලා තියෙනවා. ඒක තමයි අපිට ඕන හරි මූලිකාංගය. ඒකට තමයි අපි ID එකක් දීලා තියෙනවා my header කියලා. හරි. එතකොට මේ my header මේ H1 කියන tag එක අපි unique කරනවා අනන්‍ය කරගන්නවා my header කියන එකේ. right. එතකොට මේ ඇයි මෙහෙම ID එකක් දුන්නේ කින්ද බන්ද මේකට කොහොමද CSS දාන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. එතකොට දැනට මතක තියාගන්න ID එකෙන් වෙන්නේ අපිට මූලිකාංගයක් uniqueව අනන්‍යව හඳුනගන්න ID කියන attribute එක පාවිච්චි කරනවා. right. එතකොට මේ දෙකේ තියෙන වෙනස්කම හඳුනගන්න class කියන එකෙන් වෙන්නේ මොකක්ද? attribute ඒ කියන්නේ මූලිකාංග කිහිපයකටම එකම නම තියෙන class දෙන්න පුළුවන්. p tag පහක් තියෙනවා නම් ඒ පහෙන් තුනකටම class එක city කියලා දෙන්න පුළුවන්. එකම නම තියෙන class එකක් දෙන්න පුළුවන්. හැබැයි ID දුන්නොත් එකම නම තියෙන ID දෙන්න පුළුවන් එකයි. අන්න ඒක තමයි ওই දෙක අතර තියෙන වෙනස්කම. හරි. ඊට පස්සේ අපි HTML වල තවත් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද මේ block and inline element කියන එක. හරි. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. මොකක්ද? HTML එකේ හරි tag කිහිපයක්. දැන් මෙතන බලන්න H2 එකක් තියෙනවා, P එකක් තියෙනවා, ආයෙ P එකක් තියෙනවා. මේ H2 P හරි මේ P හරි මෙන්න මේ මූලිකාංග තුනම අපිට එකට එක් කරලා එක group එකක් කරගන්න ඕනේ. බලන්න H2 P තව P. හරි. එහෙනම් මේ H2 මූලිකාංගය සහ මේ P මූලිකාංග දෙක අපිට එකට එකතු කරලා එක group එකක් කරගන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මෙන්න මේ div කියන හරි element එක මූලිකාංගය පාවිච්චි කරන්නේ. බලන්න මෙතන div දාලා තියෙනවා class එකක් දීලා තියෙනවා. අන්න class attribute එකක් යොදලා තියෙනවා මෙතනට city කියලා. හරි. එතකොට මෙන්න div එක වහලා තියෙනවා. අන්න එහෙනම් div class එක city. එහෙනම් මේ city කියන එකෙන් මෙන්න මේ මූලිකාංග තුනම අර්ථ දක්වන්න අපිට පුළුවන්. හරි. මේවා ගොඩක්ම පාවිච්චි කරන්නේ CSS යොදද්දී. අපි ඒක එවෙලට කතා කරමු. හරි. එහෙනම් දැනට මතක තියාගන්න div මේ tag එකෙන් වෙන්නේ මේ මූලිකාංගයෙන් වෙන්නේ HTML page එකේ තියෙන මූලිකාංග කිහිපයක් එකට එකතු කරලා group එකක් කාණ්ඩ කරගන්න තමයි div කියන මූලිකාංගය පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා spam element එක ගැන කතා කරගන්න. spam element එකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. හරිද? අපේ මේ මූලිකාංගයක් තියෙනවා. මූලිකාංගයේ යම් කොටසක්. හරි. මූලිකාංගයේ යම් කොටසක් අපිට අනන්‍ය කරගන්න තමයි වෙන් කරගන්න තමයි spam කියන එක අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි spam කියන element එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම උදාහරණයකින් ඔයාලට පෙන්නන්නම්. බලන්න මෙන්න මේ උදාහරණය දිහා. මේකෙදි මෙතන p කියලා tag එකක් දාලා තියෙනවා. හරි බලන්න my mother has අන්න spam කියලා එකක් දාලා තියෙනවා. හරි මෙන්න spam කියලා ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න blue. අන්න එහෙනම් මේ p මූලිකාංගය තුල තියෙන මෙන්න මේ blue කියන වචනේ වෙන් කරගන්න ඕනේ මෙයාලට. හරි අන්න වෙන් කරගන්න ඕන හින්දා හරි මෙන්න span tag එකක් දෙපැත්තෙන් දාලා ඒක වෙනම විශේෂණ කරලා තියෙනවා. හරි එතකොට p කියන මූලිකාංගයේ තියෙන වචනයක් තමයි වෙන් කරගෙන තියෙන්නේ.
හරි එතකොට ඊළඟට බලන්න I and my father has I span එකක් දාලා තියෙනවා හරි මෙන්න මේ dark green කියන එකට හරි එතකොට ස්පෑම් එක ආයෙ වහලා තියෙනවා එතකොට ඔයාලා තේරුම් ගන්න P කියන මූලිකාංගය තමයි තියෙන්නේ හරි එතකොට inline දානවා නම් එක්ක මේ P කියන එකට style කියලා attribute එකක් දාලා CSS දාන්න පුළුවන් එතකොට මෙයාලා මෙතන එහෙම නෙමේ span tag එක පාවිච්චි කරන්නේ P මූලිකාංගය ඇතුලේ තියෙන තවත් වචනයක් අල්ලගන්න හරි P මූලිකාංගය ඇතුලේ තියෙන තවත් වචනයක් වගේ දෙයක් පොඩි කොටසක් අල්ලගන්න තමයි මෙන්න මේ span කියන මූලිකාංගය පාවිච්චි කරන්නේ. හරි එතකොට ඒකෙන් ගොඩක්ම වෙලාවට පාවිච්චි කරන්නේ CSS දාන්න. හරි බලන්න මෙතන span කියන එක අරගෙන start tag එකේ style කියලා දාලා CSS ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ span එක වහලා තියෙනවා. එහෙනම් මේ blue කියන එකට තමයි ඒ CSS ටික ඇතුළත් වෙන්නේ. බලහන් මෙතන blue කියන එකට මෙතන color එක blue වෙලා තියෙනවා. හේතුව මේ blue කියන වචනය අල්ලගෙන CSS යොදලා තියෙන හින්දා. ඒතකොට CSS යොදලා තියෙන්නේ කොහොමද කින්ද මන්ද හොයන්න යන්න එපා. මේ ටික විතරක් මතක තියාගන්න මොකක්ද? මූලිකාංගයක තියෙන වචනයක්. හරි. ඔය වචන කිහිපයක් එකට හරි වෙන් කරගන්න තමයි span කියන එක පාවිච්චි කරන්නේ. ඒතකොට div tag එකයි පාවිච්චි කරන්නේ. මූලිකාංග කිහිපයක්. p tag එකක් h1 වේවා anchor tag එකක් වේවා මූලිකාංග කිහිපයක් එකට කැටි කරගන්න තමයි div කියන tag එක පාවිච්චි කරන්නේ. span එක මූලිකාංගයේ තුල තියෙන යම්කිසි වචනයක් හරි වචන කිහිපයක් හරි වෙන් කරගෙන ඒකට CSS යොදන්න තමයි span කියන මූලිකාංගය පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඔයාලා ඔක මතක තියාගෙන හිටියනම් ඇති මොකක්ද මූලිකාංගයක තියෙන වචනයක් අල්ලගන්න තමයි span කියන මූලිකාංගය use කරන්නේ. right. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා CSS selectors ගැන. අතම selectors කියන්නේ මෙහෙමයි. web page එකේ තියෙන හරි web page එකේ තියෙන කොටස් අපි කොහොමද තියෙන කොටස් වලට කොහොමද CSS ඇතුළත් කරන්න කියලා තමයි මේකට උසදී අපි කතා කරන්නේ. හරි. මුලින්ම තියෙනවා CSS element select එක කියලා. හරි. element select එකේ වෙන්නේ හරි අහගන්න. element select එකේ වෙන්නේ web page එකේ තියෙන මූලිකාංග p tag එකක් ඊට පස්සේ h1 හරි h tag එකක් ඊට පස්සේ anchor tag එකක් හරි table එකක් list එකක් මොකක් හරි අන්නේ මූලිකාංගය හරි මෙතනට දාලා අදාළ CSS ටික දාන්න. ඔක තමයි CSS element select එකේදී වෙන්නේ. හරි. right. එතකොට මේ උදාහරණය දිහා බලා ගන්න ඔයාලා මෙතන හරි මෙතන මම මේක කපා ගන්නම් ඔයාලට නැත්නම් ඒක පැහැදිලි නැති වෙන හින්දා හරි බලන්න මෙතන මෙන්න මේ p tag එකේ දීලා තියෙනවා විස්තර ටිකක් හරි p tag එකේ දීලා තියෙනවා එතකොට p tag එකට CSS දාන්න ඕනේ අන්න එහෙනම් p tag එකේ මෙතනින් අර්ථ දැක්වුවා අදාළ CSS ටික දැම්මා එතකොට මේ CSS දාන විදිය තාම උඹලා දන්නේ නැහැ නේ ඒක අපි ඉස්සරහට කතා කරනවා මේ කතා කරන්නේ CSS යොදන්න කලින් අපි මූලිකාංගයක් කොහොමද සිලෙක්ට් කරගන්නේ හරි එහෙනම් අපිට ඕන මූලිකාංගය මෙතන දානවා අදාළ CSS ටික මෙතනට දාන්න ඕක තමයි HTML වල තියෙන මූලිකාංගයක් සිලෙක්ට් කරගන්න ක්‍රමය හරි ඊළඟට තියෙනවා CSS එකේ හරි ID එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද මම ඉස්සෙල්ලා කතා කරා වෙබ් පේජ් වල අපි ID යූස් කරනවා යම් මූලිකාංගයක් අනන්‍ය කරගන්න යම් මූලිකාංගයක් අනන්‍ය කරගන්න ID යූස් කරනවා හරි එතකොට මේ මූලිකාංගයට කොහොමද අපි CSS යොදන්නේ කියලා තමයි මෙතන කතා කරන්නේ එතකොට මෙතන දාන්නේ මේ මූලිකාංගය හිතන්නකෝ ඔයාලා දාලා තියෙනවා h1 tag එකකට ID එකක් කියලා එහෙනම් මෙතන දාන්නේ h1 කියලා එහෙම නෙමෙයි හරි මූලිකාංගයට දීලා තියෙන ID එකේ නම hashtag එකෙන් පටන් අරගෙන තමයි දාන්න ඕනේ right එතකොට මම ඒකටත් උදාහරණයක් ඔයාලට පෙන්නන්නම් හරි මේක දිහා බලන්න හරි මේක දිහා බලන්න මෙන්න තියෙනවා මෙතන p tag එකක් හරි p tag එක ඇතුළට දාලා තියෙනවා ID එකක් මොකද්ද para1 කියලා හරි para1 කියලා දාලා තියෙනවා එතකොට මෙන්න මේ p tag එකට කොහොමද CSS දාලා තියෙන්නේ para1 text align හරි CSS ටික උඹලට දාලා නැහැ para1 hashtag එකත් එක්ක තමයි use වෙලා තියෙන්නේ එහෙනම් මෙතනට p කියලා හැම නෙමේ දාන්නේ අදාළ ID එකේ නම තමයි අපි යොදන්න ඕනේ. ඕක තමයි ඔයාලා මතක තියාගන්න ඕන දේ. හරි. එතකොට මෙතන තව තියෙනවා දැන් මෙන්න p tag එකක් දාලා. හරි. p tag එකක් මෙතන දාලා තියෙනවා. එතකොට දැන් p මෙතන මූල මේ ID එකක් දාලා නැහැනේ. එහෙනම් මේ p එකට කොහොමද මේ CSS දාන්නේ? හරි. එහෙනම් p එකට දාන විදිය බලාගනින්. දැන් ඔයාලා දන්නවා මූලිකාංගයකට කොහොමද දාන්නේ කියලා. හරි. මෙතන p කියන එක අපි ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඕන CSS ටික. හරි. හිතන්න මම මේකම කොපි කරගන්නම්.
right මම මේකම copy කරගන්නම් මෙතනට ඊට පස්සේ මම මේක left කරගන්නම් උඹලා තාම මේව දන්නේ නැහැ මම මේක ඉස්සරහට කතා කරනවා color එක මම නිකන් blue කරගන්නම් හරි ඔන්න මම p tag එකට css ටිකක් දැම්මා හරි ඔන්න p tag එකට මම css ටික දැම්මා හරි එහෙනම් බලන්න එතකොට මෙතන p ට වැටුනේ මෙන්න මේ p දැන් දෙකම p මූලිකාංග හැබැයි වෙන් කරලා තියෙනවා මේ p මූලිකාංගයට id එකක් වෙනම දීලා තියෙනවා හරි එතකොට මම මේ p ට මම css දැම්මහම text align කරලා left කරලා color එක blue කරාට මෙන්න මේ p tag මූලිකාංගයට තියෙන එකට ඒක උනේ නැහැ හේතුව ඒකට id එකක් දීලා තියෙන හින්දා හරි බැරි වෙලා හරි මෙන්න මේ id එකක් දීලා නැති වුණත් කියලා හිතන්න ඔන්න මම id එක අයින් කරා අයින් කළා run කරොත් බලන්න අන්න ap එකටත් මෙන්න මේ p එකේ දීලා තියෙන මොකක්ද css ටික ඇතුළත් වෙනවා හරි ඒක තමයි වැදගත් දේ එතකොට අතන id එකක් දාලා තිබ්බ හින්දා ඒ id එකට වෙනම css වුණා id එක අයින් කරපු ගමන් අර p tag එකට පොදුවේ දාලා තියෙන එක එයාට අයිති වෙනවා හරි මම මෙන්න ආයෙ මෙතනට id එක දාන්නම් දාලා run කරලා පෙන්නනවා අන්න අර id එකට අදාළ css ටික යාට ගියා. එහෙනම් දැන් id එක ගැන ඔයාලට ටිකක් අවබෝධයක් තියෙනවා මොකක්ද HTML එකේ තියෙන එකම වගේ tag කිහිපයක්ම තියෙනවානේ බම් p tag වේවා h වේවා list වේවා table වේවා ගොඩාක් තියෙනවා. අන්නේ එකිනෙක වෙන් කරගන්න තමයි අර para කියන එක නෙමෙයි. මොකක්ද බං id කියන attribute එක use කරන්නේ. හරි. ඕක තමයි කතන්දරේ. ඊට පස්සේ css class selector ඔයාලා දන්නවා වෙබ් පේජ් එකේ හරි මූලිකාංග කිහිපයක් අපිට විශේෂ කරගන්න ක්ලාස් කියන එක පාවිච්චි කරනවා. හරි. එතකොට ID එක නම් දෙන්න පුළුවන් එක මූලිකාංගයකට එක නමයි. එක නමයි. ඒ කියන්නේ එකම ID එක තියෙන මූලිකාංග තියෙන්න පුළුවන් එකයි. හැබැයි ක්ලාස් තියෙන පුළුවන් එකම මූලිකාංගේ තියෙන එකම නම තියෙන මූලිකාංග කිහිපයකට අපිට එකම ක්ලාස් එක දෙන්න පුළුවන්. එහෙනම් ක්ලාස් එකක් දීලා තියෙද්දි හරි ක්ලාස් එකේ name එකත් එක්ක හරි CSS දාන්න ඕනේ. පටන් ගන්න ඕනේ dot එකෙන් dot එක class එකේ name එක අදාළ CSS ටික. හරි උදාහරණයක් බලමු. right බලන්න මේ උදාහරණෙ දිහා මෙතන h1 මූලිකාංගයක් සහ p මූලිකාංගයක් තියෙනවා. එයාට දෙන්නටම class එක දීලා තියෙන්නේ center කියලා. හරි දෙන්නගෙම class එක center දීලා තියෙන ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්. මොකද class කියන attribute එක හින්දා. හැබැයි බැරි වෙලා හරි ඔයාලා මෙතන id කියලා දුන්නා කියලා හිතන්න. එහෙනම් id කියලා දුන්නොත් මේ එකම නම තියෙන id දෙකක් දෙන්න බෑ. හැබැයි class දෙන්න පුළුවන් එකම නම තියෙන නම් දෙකක්. හරි එකම නම තියෙන class දෙකක් අපිට දෙන්න පුළුවන්. හැබැයි id එහෙම දෙන්න බෑ. right එතකොට h1 සහ p ට class එකක් දීලා තියෙනවා center කියලා. එහෙනම් පොදුවේ center ට දෙනවා මෙන්න මේ කියන CSS ටික. එතකොට class එක center දීලා තියෙන ඕනෑම මූලිකාංගයක් මෙන්න මේ කියන header ගැස්වීම වෙනවා. හරි ඒක තමයි class කියන attribute එකේ තියෙන වාසිය. අපිට එකම CSS එක දෙන්න තියෙන මූලිකාංග ගොඩාක් තියෙනවා කියලා හිතන්න. මූලිකාංග 5ක් 6ක් තියෙනවා. එයාට දෙන්න ඕනේ එකම header ගැස්වීම. හරි මෙතන නම් text align centerමයි color එක redමයි. මේ විදිහට header ගස්ව ගන්න පුළුවන්. header ගස්ව ගන්න ඕන මූලිකාංග 10ක් විතර තියෙනවා කියලා හිතන්නකෝ වෙබ් පේජ් එකේ. එහෙනම් අපිට පුළුවන් ඒ මූලිකාංග 10ට class එකක් දෙනවා පොදු class එකක් දීලා එකපාර CSS යොදන්න පුළුවන් dot class එකේ name එක අදාළ CSS ටික. ඕක තමයි class කියන attribute එකෙන් CSS යොදන ක්‍රමය. right එතකොට අපි කතා කරා CSS selector කරන ප්‍රධාන ආකාර තුන. අංක 1 මොකක්ද? මෙතන දාන්න පුළුවන් අපිට මූලිකාංගයේ නම. හරි එහෙම දානවා නම් කෙලින්ම එක්ක p tag එකක් එක්ක h එකක් එහෙම නැත්නම් හරි මූලිකාංගයේ නම. මූලිකාංගයේ නම තමයි මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ සංගල වරහන් ඇතුලේ අදාළ CSS ටික දාන්න පුළුවන්. ඊට පස්සේ කතා කරා ID එකක් තියෙද්දි කොහොමද? හරි ID එකක් තියෙනවා නම් මෙතන දාන්න ඕනේ hashtag එකත් එක්ක ID එකේ name එක. ඒතර ඒ ID එකේ තියෙන මූලිකාංගයට අදාළ CSS ටික වැටෙනවා. ඊට පස්සේ කතා කරා class එකක්. class එකක් නම් dot එකත් එක්ක class name එක දාලා අදාළ CSS ටික දාන්න ඕනේ. එතකොට ඒ class එකේ තියෙන මූලිකාංග ඔක්කොටම අදාළ CSS ටික වැටෙනවා. ඕක තමයි එතන කතන්දරේ. හරි අපි ඊළඟට යන් බලන්න CSS group selector. හරි මේකෙදි වෙලා තියෙන දේ හොඳට බලන්න. මෙන්න මේ h1 කියන tag එකට දීලා තියෙනවා මෙන්න මේ CSS ටික. h2 ටත් දීලා තියෙනවා මෙන්න මේ CSS ටික. p ටත් දීලා තියෙනවා මේ CSS ටික. බලන්න මෙන්න මේ මූලිකාංග තුනටම දීලා තියෙන්නේ එකම header ගැස්වීම නේද? එකම header ගැස්වීම. බලන්න text align center color it මේකෙත් ඒ වගේ මේකෙත් ඒ වගේ. හරි එහෙනම් තුනටම දීලා තියෙන්නේ එකම CSS ටික. ඔන්න ඕක ඔය වගේ තැන් තියෙද්දි අපිට ඔය තුනටම පොදුවේ CSS දෙන්න පුළුවන්
group selector කියන ක්‍රමවේදය පාවිච්චි කරලා හරි බලන්න මෙයා සිලෙක්ට් කරලා තියෙන විදිහ H1 H2P හරි එහෙනම් මූලිකාංග තුනේම නම් ටික මෙතනට දීලා තියෙනවා පොදුවේ CSS ටික දාලා තියෙනවා එතකොට මෙන්න මේ CSS ටික මෙන්න මේ කියන මූලිකාංග තුනටම ඇතුළත් වෙනවා ඕකට තමයි අපි කියන්නේ CSS group selector ක්‍රමවේදය කියලා හරි එකම CSS එක දාන්න තියෙන මූලිකාංග කිහිපයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ මූලිකාංග සෙට් එකේම නම් ටික මෙතන දාලා ඒ ඔක්කොටම එකපාර CSS ටික දාන්න. එතකොට ඔයාලා හිතෙන්න පුළුවන් H1 ටයි H2 ටයි P ටයි තියෙන එකම CSS ටිකනේ. එහෙනම් ඉතින් අපිට පුළුවන් ඔය තුනටම ක්ලාස් එකක් දෙනවා එකම නම තියෙන. ක්ලාස් කියන ඇට්‍රිබියුට් එකක් දීලා එකම නම තියෙන ක්ලාස් එකක් දෙනවා. අන්න එහෙනම් dot ක්ලාස් එකේ name එකත් එක්ක මේ ටික දුන්නත් හරි නේද? හරියටම හරි. ඒ ක්‍රමයක් හරියටම හරි. පැහැදිලි වෙන්න ඕනේ කියපු එක. හරි H1 H2 P ඔය තුනටම එකම නම තියෙන ක්ලාස් එකක් දුන්නා කියලා හිතන්නකෝ. එහෙනම් අපිට පුළුවන් CSS දොදන්න dot එකයි class එකේ name එකයි මෙන්න මේ කියන CSS ටික. අන්න ඒ විදිහට දුන්නත් ඒ තුනටම එකම නම තියෙන class set එකටම වැටෙනවනේ CSS ටික. ඒ විදිහටත් CSS දෙන්න පුළුවන්. මේ group selector ආකාරය මතක තියාගන්න. මේවට class දීලා නැත්නම් අපිට පුළුවන් ඒ මූලිකාංග වල නම් ටික පිළිවෙලට ලියලා කමා වලින් වෙන් කරලා පොදුවේ දාන්න ඕන CSS ටික මෙතන යොදන්න. එතකොට H1 H2 P කියන තුනටම එකපාරයි වේදෙනවා align center color එක red. අවුලක් වෙන්නේ නැහැ මොකද තුනටම වෙන වෙනම දීලා තියෙන්නේ එකම CSS ටික හින්දා. right දැන් තමයි අපි CSS වල හරි CSS ගැන කතා කරන්නේ. කොටිම කිව්වොත් CSS වල හැඩ ගැස්වීම් ටික කතා කරන්න යන්නේ දැන්. හරි එහෙනම් හොඳට බලාගෙන ඉන්න මේ ටික දිහා. හරි දැන් අපි CSS දාන විදිහ id attribute එක class attribute එක හරි div tag එක span tag එක ඒ ටික ගැන අපි කතා කරලා ඉවරයි. දැන් බලාගමු දැන් අපි යමු කොහොමද CSS එක එක විදිහට වෙනස් කරලා දාන්නේ. CSS හරි දාන්නේ කොහොමද කියලා දැන් කතා කරගෙන යන්න. language එක ඉගෙන ගන්න තමයි ඇත්තටම දැන් පටන් ගන්න අපි. හරි CSS බලන්න අපි මුලින්ම කතා කරනවා CSS background ගැන. background කියද්දිම තේරෙනවා පසුබිම වෙනස් කරන්න තමයි background කියන එක පාවිච්චි කරන්නේ. මේකට හරි අපි මුලින්ම background එකේ color එක වෙනස් කරන්නේ කොහොමද කියලා බලමු. හරි එතකොට හරිම ලේසි මේ CSS කියන language බං හරි බලන්න background color නේ. ඉතින් එහෙනම් CSS කේතයත් background colorම තමයි. background color column එක color එකේ පාට නේ green light blue yellow. හරි background කියලා කිව්වහම අපිට ඕන මූලිකාංගය මෙතන දානවා. මෙන්න body එකටම දාලා pink. එහෙනම් body එකම මෙන්න රෝස පාට වෙලා. ඊට පස්සේ H1 එක H1 කියලා tag එකක් තියෙනවා මෙන්න මෙතන CSS background color example කියලා. අන්න ඒකේ background එක මොකද්ද green වෙලා. හරිනේ බං මෙන්න green වෙලා. ඊට පස්සේ a tag එක anchor tag එකක් තියෙනවා මෙන්න this is a text inside the div element කියලා. එහෙනම් අන්න ඒ anchor tag එකේ color එක දීලා තියෙනවා මෙයාලා light blue කියලා. අන්න එහෙනම් ඒකේ පාට light blue වෙලා. ඊට පස්සේ p tag එකක් තියෙනවා මෙන්න. හරි ඒ p tag එකට දීලා තියෙනවා මෙයාලා background color yellow. අන්න එහෙනම් p tag එකේ color එකක් yellow වෙලා. එහෙනම් background එකට color එකක් දාන්නේ කොහොමද? background color colon color එකේ name එක. හරි ওই ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. උදාහරණයකට යන් හරි පොඩ්ඩක් බලන්න මේ උදාහරණය. මෙතන සම්පූර්ණ body එකටම color එක දීලා තියෙනවා light blue. හරි එහෙනම් මෙන්න මෙතන දානවා මොකක්ද අපිට දාන්න ඕනේ මූලිකාංගේ. හරි දැන් මෙතන body එකටම දීලා. ඒ කියන්නේ මෙන්න මේ body කියන මූලිකාංගයේ තියෙන ඔක්කොටම light blue වෙන්න ඕනේ. හරි දැන් මෙතනට ඔයාලට දාන්න ඕනේ කියලා හිතන්නකෝ මොකක්ද අපි දාමු red. අන්න එහෙනම් red කියලා දැම්මා run කරා. අන්න background එක red වුණා. හරි එතකොට ඔයාලා මතක තියාගන්න මෙන්න මේ සංගල වරහන් ඇතුලේ තමයි CSS යොදන්න ඕනේ. දැන් මේ එකක් උඩින් දාලා එකක් පල්ලෙහෙන් දාලා තියෙන මං කෝඩ් එක ක්ලියර් වෙන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම එක ලයින් එකේ දාන්න පුළුවන්. හරි දාලා පෙන්නන්න නැත්නම් උඹලා ඒක එහෙම දාන්න ඕනේ කියලා හිතයි. එහෙම එකක් නැහැ. හරි මෙන්න මං තනි ලයින් එකට දාගත්තා. ඒත් ඒක ඒ විදිහටම රන් වෙනවා. හරි එතකොට මෙතන ඕන කියලා හිතන්නකෝ yellow කියලා දාමු අපි. හරි එහෙනම් මෙන්න color එක yellow වුණා. එහෙනම් මතක තියාගන්න background එකට color එකක් දාන්නේ කොහොමද? background color. හරි background කෙටීර color colon එක color එකේ name එක. ඕක මතක තියාගෙන ඉන්න. හරි එතකොට background color එකක් body එකට විතරක් නෙමෙයි මූලිකාංග වලටත් අපිට දාන්න පුළුවන්. ඒකටත් උදාහරණයක් පෙන්නන්නම්. බලන්න මෙතන H1 tag එකක් තියෙනවා. හරි H1 එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න div එකක් දීලා සිරානේ. එහෙනම් මෙන්න මේ ඇතුලේ තියෙන set එකටම CSS දාන්න පුළුවන් අපිට. හරි div එකක් දීලා තියෙනවා. හරි එහෙනම් මෙන්න H1 ගේ color එක green කරන්න ඊට පස්සේ div අතරතුර තියෙන set එකම color එක light blue කරන්න කියනවා. ඊට පස්සේ p tag එකේ background එක yellow කරන්න කියලා කියනවා. හරි
බලන්න h1 ගේ කලර් එක හරි green වෙලා div අතලතුර තියෙන මේ ටිකනේ හරි එහෙනම් මේ පැරග්‍රාෆ් එක සහ උඩින් තියෙන යටින් තියෙන ටෙක්ස්ට් දෙක අන්න ඒ අතරතුර light blue වෙලා ඊට පස්සේ පැරග්‍රාෆ් එක අන්න පැරග්‍රාෆ් එක මොකක්ද වෙලා තියෙන්නේ yellow වෙලා හරි එහෙනම් CSS වලින් කොහොමද background color එකක් වෙනස් කරන්නේ මතක තියාගනින් background කෙටීර color column එකත් එක්ක ඉස්සරහෙන් දානවා නම. ඉතින් මේක මතක තියාගන්න. අපිට A level වල ගොඩාක් දේවල් කතා කරන්න නෑ. තියෙන්නේ පොඩි දේවල් ටිකක්. ඒ ටික ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ. right. ඊළඟට තියෙනවා background එකට කොහොමද image එකක් දාන්නේ කියලා. හරි background එකට image එකක්. හරි උඹලා දන්නවා බා වෙබ්සයිට් වල ඕන තරම් පසුබිමට පින්තූර ඇතුළත් කරලා තියෙනවා. හරිද බා? ඒ ඇතුළත් කරන්නේ කොහොමද කියලා ඉතින් බලා ගන්න තියෙන්නේ. හරිම ලේසි බං. හරිම ලේසි. බලන්න background කලින් කතා කරේ color එකනේ. දැන් background image. අන්න background image. මතක තියාගන්න. background color එකක් නම් background color. දැන් මේ CSS නේ උගන්වන්නේ. ඉතින් දැන් පළවෙනි කෝඩ් එක ඉගෙන ගත්ත background එකට color එකක්. මොකද්ද? background color column එක color එකේ name එක. ඊට පස්සේ background එකට image එකක්. එහෙනම් background image. යකෝ පට්ට ලේසිනේ. background image. හරි image එක දාන විදිය මෙන්න URL කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ image එකේ name එක ඊට පස්සේ semicolon එකෙන් තමයි කියන්නේ මේ CSS කේත ඉවරයි කියලා. හරි උදාහරණයක් බලමු. right බලන්න මේ උදාහරණෙ දිහා background image එක හරි URL bg desert හරි මේක තමයි පින්තූරේ name එක බලන්න පසුබිමට මේ හරි මේ body එකේ පසුබිමට මෙන්න මේ කියන පින්තූරය include වෙලා තියෙනවා හරිම ලේසි background image ඉස්සරහින් URL image එකේ name එක. ඉතින් දැන් code දෙකයිනේ දැන් ඉගෙන ගත්තේ. හරි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ CSS කොහොමද ඇත්තටම web page එකට ඇතුළත් කරන්නේ කියලා. ඒ ටිකට කලින් ඇත්තටම මේ ටික ඉගෙනගෙන එතනට ගියා නම් ලේසි වගේ දැනෙනවා. හැබැයි දැන් අපි ඒ ටික කතා කරානේ. හරි එතකොට දැන් මෙතන අපි CSS කේතෙන් ටික ගැන කතා කරලා එතනට ආයෙ ගිහිල්ලා බලහල්ලා. එතකොට නියමයට set වෙයි. හරි දැන් code දෙකක් ඉගෙන ගත්ත එක මොකක්ද background එකට color එකක් දැන් ඉගෙන ගත්ත background එකට image එකක්. හරිම ලේසි. මේ මම උගන්වන code ටික වෙනම half sheet එකක ලියාගත්තා නම් ඒ ටික මතක තියාගත්තා නම් ඇති exam එකට ගොඩ යන්න. හරි exam එකට ඕන ඔක්කොම ඔයගේ දේවල් මෙතන මම කතා කරනවා. right ඊට පස්සේ අපි CSS වලින් border එකක් දාන විදිය හරි දැන් මෙතන ඕනවට වඩා border වර්ග ගැන මම කතා කරලා තියෙනවා මේ ඔක්කොම ඕන වෙන්නේ නැහැ ඒක තමයි වැදගත්ම දේ right එතකොට CSS border ගැන කතා කරන්න තියෙනවා බලන්න border එකක් කියන්නේ මොකක්ද මම සීමාවක්නේ හරි අපේ මූලිකාංග වලට සීමාවක් දාගන්න තමයි මෙන්න මේ border style කියන property එක ඒ කියන්නේ නැත්නම් border style එකක් පාවිච්චි කරන්නේ එතකොට border style බං හෙන්න තෝගයක් තියෙන dotted dash solid double row right insert හරි ඊට පස්සේ outset none hidden හරි ඒ වගේ ගොඩාක් border style තියෙනවා මේ ඔක්කොම අපිට වැදගත් නෑ අපිට වැදගත්ම වෙන එක තමයි මෙන්න මේ solid කියන එක හරි solid කියන්නේ අපි දන්න border එකක් right අපි දැන් border එකක් දාන්නේ කොහොමද border එකේ හැඩය ගැන පොඩ්ඩක් කතා කරගෙනමු ඒ කියන්නේ මේ ඉගෙන ගන්න යන්නේ අපි තුන්වෙනි code එක right බලමු මම code එක පෙන්නලා ඉන්නම් ඉස්සෙල්ලාම බලන්න මෙතන p tag හෙන තෝගයක් තියෙනවා ඒ p tag එකෙන් p tag එකට මම class එකක් දීලා තියෙනවා dotted හරි ඊට පස්සේ dash solid double row හරි ඒ වගේ class ටිකක් අනන්‍යව දාලා තියෙනවා හරි එහෙනම් class ටිකක් දාලා තියෙන හින්දා මට ওই p tag ටික අනන්‍යව හඳුනා ගන්න පුළුවන් හරි ඒකින්ද මම ඒකට දාලා තියෙන css ටික දිහා බලන්න p dot මොකද්ද මේ dotted පට්ට සිරානේ මොකද්ද වෙලා තියෙන්නේ p tag එකේ dotted කියන හරි දැන් p tag ගොඩාක් තියෙනවනේ හරි p tag ගොඩාක් තියෙනවා එතකොට p tag එකේ මොන p tag එකකටද කියලා අපි කියන්න ඕනේ මේ p tag එකේ dotted class එක දාලා තියෙන එකට border style එක dotted කරා border style එක හරි dot වලින් දෙන්නලු තේරුම් ගන්න p tag එකේ dotted කියලා දාලා තියෙන class එකට border එකේ style එක මේ විදිහට දෙන්නලු හරි එතකොට දැන් මේක දීලා තියෙන බං style එකේම name එක ඒකින්ද තමයි ඔය නම්ම තියෙන්නේ right එතකොට ඊළඟට p dash අන්න dash එක දෙන්නලු හරි මෙන්න එහෙනම් dotted border එක මෙන්න dash එක මෙන්න solid border එක මෙන්න double එක මෙන්න grow එක මෙන්න right insert outsert හරි outset ඊට පස්සේ no border hidden border mix එක හරි එතකොට මේ ලබ්බුවා ලොකෝ මතක තියාගන්න ඕනේ නෑ බල මතක තියාගනින් border එකට style එහෙනම් border style colon එක ඊට පස්සේ style එකේ name එක exam එකකදී නම්
උඹලට ඒකේ name එක දෙනවා. හරි. ඕකේ අපිට වැදගත්ම එක තමයි මෙන්න මේ solid කියන එක. හරි. solid කියන එක මතක තියාගෙන ඉන්න. මෙන්න solid එකේ හැඩය. හරි. මෙන්න solid එක තනි ඉරක් තියෙන්නේ. ඕක ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ. අපිට ගොඩක් table වල වගේ දේවල් වල පාවිච්චි කරන්න ඕනේ solid කියන එක. අනිත් දේවල් නම් එච්චරම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි දෙන්න ඕනේ හින්දා බලලා මේව දැනගෙන සිටිය යුතුයි. ඒ කියන්නේ මෙහෙම දේවල් තියෙනවා කියලා ඒ ටික දැනගෙන හිටියා නම් ඇති. හරි. එහෙම කියලා මේ style ඔක්කොම කටපාඩම් කරගෙන යන්න එපා. board එකට style එකක් දාන්නේ කොහොමද? board style style එකේ name එක. එච්චරයි. ඔන්න ඉගෙන ගත්ත තුන්වෙනි code එක. right. ඔයක විතරක් මතක තියාගෙන ඉන්න. හරි. ඊට පස්සේ ඊළඟ slide එකෙන් දාලා තියෙනවා මේ වැදගත්ම එක border style solid. හරි. එහෙනම් මෙන්න p tag එකට දාලා තියෙන border එකක්. මෙන්න border එක solid වලින් දීලා තියෙනවා. හරි. ඕක තමයි කතන්දරේ. right. එතකොට මම වැදගත්ම කියන්නේ border style solid. මේක solid කියන එකවත් අඩුම තරමේ මතක තියාගෙන ඉන්න. අනිත් ඒවා නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි. ඊට පස්සේ බලමු border එකේ width එක වෙනස් කරගන්නේ කොහොමද? හරි. ඒ කියන්නේ border එකේ size එක. හරි. එතකොට border style එක border හැඩේ නම් border style. border එකේ width එක නම් border width. යකෝ එක වගේනේ යන්නේ. ඕනේ බං කලින් කොහමද background image. ඊට පස්සේ background color. යකෝ එකමනේ. යකෝ එකම තමයි බං. හරි. හරිම ලේසි. බලන්න ඊට පස්සේ border එක style solid දීලා තියෙනවා. border width එක අන්න pixel 5යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ H1 දීලා තියෙන border style එක solid width එක medium. හරි. එහෙනම් width කියන්නේ ඔගේ පළල දාන විදිහ ආකාර දෙකයි. එක්කෝ පළලේ size එක අපි දෙන්න ඕනේ. හරි. මෙතනට එහෙම නැත්නම් ආකාරයක් තියෙනවා මොකක්ද medium කියලා. හරි. medium එහෙම නැත්නම් border එකේ size එක. හරි. එතකොට දැන් මේ බල මතක තියාගන්න ඕනේ border එකේ width එක දාන්නේ කොහොමද? border width. ඒක විතරයි මතක තියාගන්න ඕනේ. ඊටු ටික අපිට exam එකේදී දෙනවා. හරි. exam එකේදී අපිට දෙනවා. ඉතින් එහෙනම් යකෝ board එකේ width එකක් දාන විදියක් විතරක් මතක තියාගෙන දාලා. දෙන width ඊට size එක එතන ඇතුළත් කරාලා. හරි. උදාහරණයක් බලමු. හරි. බලන්න මේ උදාහරණේ දිහා. හරි. ගොඩාක් දේවල් තියෙනවා. මම මේකේ අනවශ්‍ය දේවල් කපලා දාන්නම්. right. නැත්තම් මේ උඩට වඩා කරන්න ගියොත් උඹලට ඕවා පැටලෙනවා. හරි. මම මේ ටික කපලා දාන්නම්. අපිට කෝඩ් එක ක්ලියර් කරගන්න ඕනේ හින්දා. right. මම ක්ලියර් කරගත්තා. බලන්න මෙතනත් p tag දෙකක් දීලා තියෙනවා. හරි. මම මේ ටිකත් කපලා දාන්නම්. හරි. මෙතන body එක ඇතුලේ p tag දෙකක් තියෙනවා. ඒ දෙකට class එකක් දීලා තියෙනවා 1 2 කියලා. එහෙනම් මෙන්න ඒ class එකට වෙන වෙනම border දෙකක් දාලා තියෙනවා. p එකේ p මූලිකාංගයේ 1 class එකට මේ විස්තර ටික දාන්න. මොකද්ද border style width. අන්න යකෝ. border style එක හරි solid කරන්නලු. හරි. එහෙනම් solid ආකාරයෙන් වෙන්න ඕනේ. border එකේ width එක pixel 5යි. අන්න එහෙනම් pixel 5යි. ඊට පස්සේ border style එක solid width එක medium. medium කියන්නේ බං සාමාන්‍ය ගාන web page එකක් run වෙද්දී කියන්නේ දර්ශනය වෙද්දී වෙන්න ඕන සාමාන්‍ය ගානට පෙන්වන්න කියලා තමයි එතන කියන්නේ. ඒක එච්චර අත්‍යවශ්‍ය නැහැ. width එක එක්කෝ ප්‍රමාණයක් දාන්න ඕනේ. එහෙම නැත්නම් medium කියලා දාන්න ඕනේ. එහෙම නැත්නම් උන් දීලා තියෙන වචනයක් thin කියලා දීලා තිබ්බ නැති ඒක හරි කමන්නේ නැහැ. දාගන්න ඕනේ. එතකොට මම ඔයාලට කියන්නේ CSS ඉගෙන ගද්දී බලපන් මෙන්න මේ දාන value එක ගැන හිතන්න එපා. value බරතෝගයක් තියෙනවා. දැන් solid එකේ බලහන්කෝ border style තියෙනවා dash කෑ dotted කෑ හෙන්න තෝගයක් තියෙනවා. insert outset හෙන්න තෝගයක් තියෙනවා. ඒව මතක තියාගන්න එහෙම උවමනාවක් නැහැ. හැබැයි ඒක දාන්නේ කොහොමද කියලා උඹලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ border එකක් දාන්න ඕන නම් හැඩයක් දාන්න ඕන නම් මොකක්ද කරන්න ඕනේ? border style ඒක ඉස්සරහින් අපිට ඕන හැඩය. අන්න ඒක විතරයි ඔයාලා මතක තියාගන්න ඕනේ. එහෙම නැතුව value ගොඩක් මතක තියාගන්න උවමනාවක් නැහැ. ඉතින් එහෙම බැලුවොත් බං කලර්ම තියෙනවනේ කොච්චර හෙන්න බරතෝගයක් තියෙනවද? අපි කලර් ටික ඔක්කොම මතක තියාගන්න ඕනද? එහෙම කරගන්න ඕනේ නෑනේ. හරි. ඒකින්ද ඔයාලා මේකේ value මතක තියාගන්න ඕන කමක් නෑ. මේක දාන්නේ කොහොමද කියලා විතරක් මතක තියාගෙන ඉන්න. right. එතන මම pixel 5 කියන එක pixel 10 විතර කරලා පොඩ්ඩක් run කරලා බලමු. හරි. width එක මාරු වෙනවා. හරි. අපි ඕක පොඩ්ඩක් 50ක් විතර දාලා බලමු. මේ width එක එන්න බරතෝගයක් වුණා. හරි. එතකොට එහෙනම් මෙතනට ඕනේ අපිට දාන size එක දාගන්න පුළුවන්. එහෙනම් දැන් අපි දන්නවා border එකේ style එකක් දාන්න දන්නවා. border එකට width එකක් දාගන්න දන්න. හරි. ඊට පස්සේ border එකේ color එකට
හරි කලර් එකට යන් අර විදිහමයි හරි බෝඩ් එකේ ස්ටයිල් එකේ විඩ්ත් එක කලර් ඔය තුන මතක තියාගෙන ඉන්න කලර් එකක් දාන්නේ කොහොමද යකෝ බෝඩ් කලර් ඉතින් පට්ට සිරණිය එක වගේ නේ යන්නේ එක වගේ තමයි බං background image background color ඒ දෙක මතකයි ඊට පස්සේ border style border width border color යකෝ ලේසියිනේ බං මතක තියාගන්න ඔය මම මේ දෙන code line වෙනම half sheet එකක උඹලා ලියාගනින් value එක ඕනේ නෑ ලියාගනින් මේක දාන්න මෙහෙම style එක නම් මේ border style ඕක ওই ටික මතක තියාගනින් css ටික නිකම්ම ගොඩ මොකද value ඕනේ නෑ value exam එකේ දෙනවා යකෝ හරි අපිට දාන්නේ කොහොමද කියලා විතරයි අපි දැනගෙන ඉන්න හරි කලර් එකක් දාන්නේ කොහොමද border color red කියලා දාමු හරි ඉස්සලාම ස්ටයිල් එකක් දාලා තියෙනවා නැත්නම් ඉතින් කලර් එක දාන්න තැනක් නැහැ නේ බා හරි ස්ටයිල් එක solid කියලා දීලා කලර් එක red කියලා දීලා right හරි අපි උදාහරණයක් බලමු මෙතනත් මම p tag ටිකක් තියෙනවා ඒකට class දීලා තියෙනවා මට වෙන වෙනම හඳුනා ගන්න ඕනේ හින්දා හරි ඒතර උඹලා කියන්න පුළුවන් ඉතින් මේ class ම දෙන්නේ id ටිකක් දෙන්න තිබ්බනේ ඉතින් දෙමු එහෙනම් id ටිකක් දෙමුද හරි මම මෙතන id කියලා දාන්නම් හරි ඔන්න වෙන වෙනම යාලට අපි id දෙමු හරි 1 2 3 හරි එහෙනම් id එකක් දාන්නේ කොහොමද මෙතනට මොකද දාන්නේ දැන් කියපල්ලා මොකද දාන්න ඕනේ hashtag එක හරි මෙතනට hashtag හරි hashtag එක දැම්මා හරි බලහන් මේ අර අතන තිබ්බ class මම ඉතින් කලිනුත් කතා කරන්නේ class ම කියලා attribute එක ගැන බා හරි එතකොට ඒ attribute එක ගැන නැතුව දැන් ඉතින් අපි id එකකුත් දාලා පෙන්නවා ඉතින් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් බා ඉතින් වෙන වෙන විදිහට separate නම් එකිනෙකට වෙනස් නම් පාවිච්චි කරනවා ඉතින් id කියන එක හොඳයි ඇත්තටම class එකට වඩා මොකද class පාවිච්චි කරන්න දැන් මේ p tag තුනටම එකම නමක් දා ගන්න ඕනේ කියලා හිතන්නකෝ එහෙනම් අපිට පුළුවන් class කියලා තුනක් දාලා එකම නම දෙන්න එහෙම නැත්නම් div tag දෙක දාලා ඒ තුනම එකට group කරන්න පුළුවන් හරි දැන් ඒ ටික උඹලා දන්නවා right බලන්න border style එක solid color එක red කරලා තියෙනවා ඊට පස්සේ color එක green කරලා ඊට පස්සේ color එක blue කරලා තියෙනවා හරි එතකොට මෙන්න මේ border තුනට හරි color වෙලා තියෙන්නේ මොකද්ද blue green එහෙම නැත්නම් red එහෙනම් මතක තියාගන්න border එකේ color එක දාන්නේ කොහොමද border color හරි border style border width border color හරි දැන් අපි මේකට width එකක් දාලා බලමු මේ මම මේ දෙකක් කපලා අයින් කරන්නම් හරි මේ css code දෙකත් මම අයින් කරන්නම් අපිට code එක clear කරගන්න ඕන හින්දා හරි දැන් මම මෙතන එක p එකක් නේ තියෙන්නේ ඉතින් bamboo tab මේ id එක p එකක් නේ තියෙන්නේ තිබ්බත් ප්‍රශ්නයක් නෑ id එකක් ඉතින් එහෙම ඕනේ නෑ මම p දාගන්න ඔන්න මම ඒ element එක select කරගත්තා දැන් අපි මෙයාට දාගමු width එකක් හරි දැන් කියහන්කෝ border width එකක් දාන්න කොහමද border මොකක්ද width හරි pixel කීයක් දාමුද pixel 10ක් විතර දාමු 10යි px හරි ඒක අපිට exam එකේදී දෙනවා ඔන්න දැම්මා අන්න run කර අන්න විශාල වුණා ඊට පස්සේ තව දැන් දන්න css ටිකක් දාමුද අපි මෙයාගේ background එකට දාමුද color එකක් දාමු body එකටම දාමු හරි එහෙනම් body කොහොමද background color එකක් දාන්නේ කියන්න බලන්න හරි background color එකක් දාන්නේ කොහොමද හරි මම මේක තනි line එකේ ගහන්නම් එහෙම හෙවට අවුලක් නැහැ නේ background හරි color මොකක්ද අපි දෙන color එක අපි දෙමු light blue කියලා හරි light blue මෙතන space එක ඕනේ යකෝ spelling වැරදි නේ li ght හරි right මෙන්න background එක light blue වුණා හරි හරිම සරලයි යකෝ මෙතන වහලත් නැහැ වහන්න ඕනේ හරි right එතකොට බලහන් අපි දැන් අතින් දාගත්තා මොකද්ද background color එකක් දාගන්න දන්නවා දැන් අපි border එකේ style එකක් දන්නවා border එකේ width එකක් දන්නවා border එකේ color එකක් දාගන්න දන්නවා හරි එහෙනම් අපි code කීයක් ඉගෙන ගත්තද background color background image border style border width border color හරි එහෙනම් background එකේ color එකක් සහ image එකක් අන්න ඒක එකක් ඊට පස්සේ border එකේ style එක width එක color අන්න ඒක තව එකක් මතක තියාගෙන ඉඳහන් ඔය ටික තමයි CSHT මේ ප්‍රශ්නේ කරගෙන්නේ බා ඔව්වමයි එන්නේ හරි ඒකින්ද ওই ටික පුළුවන් නම් අපිට ගේමක් ගහ ගන්න පුළුවන් අනිවාර්යයෙන්
right ඊට පස්සේ ඔය border එකේ දැන් අපි ඉගෙන ගත්තා width එක ඊට පස්සේ style එක ඊට පස්සේ color ඔය තුන ගැන අපි ඉගෙන ගත්තානේ border එකේ ඔන්න ඔය තුන එකපාරේ යොදනවා නම් හරි අපි කලින් උදාහරණෙ පෙන්නන එකපාර අපි යොදනවා border style කියලා ලියලා border color කියලා ලියලා border width තුනම ලියුවානේ අපි එහෙම තුනම ලියන්න ඕන වෙන්නේ නැහැ CSS වල හඳුන්වලා දීලා තිනවා බං short hand property එකක් ඒ කියන්නේ කෙටි ක්‍රමයක් අපිට තනි line එකෙන් ගේම ගහ ගන්න පුළුවන් හරි බලන්න border ඉස්සෙල්ලාම දාලා තියෙන border එකේ width එක ඊට පස්සේ border එකේ header ඊට පස්සේ border එකේ color එක ඔන්න ඔය ක්‍රමයට අපිට පුළුවන් එක line එකෙන් width එක header color එක කියන තුනම මාරු කරගන්න හරි මෙන්න මේ ක්‍රමයේ තමයි අපි table වල border මාරු කරන්නත් පාවිච්චි කරන්නේ අපි ඒක table වල බලමු හරි මේකට අපි යම් උදාහරණයක් බලන්න right බලන්න මෙතන මෙන්න මේ p tag එකට දාලා තියෙනවා border එකක් හරි මෙන්න border එකේ size එක මෙන්න header මෙන්න color එක හරි අපි size එක දාගමු 10ක් කියලා හරි solid ම තියමු green මේක අපි red එක green කරමුද හරි අන්න මාරු වුණා එහෙනම් short hand property එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔයාලා හරි දැන් මේකේ මන් දුන්නෙත් ඔයාලට note එකක් දැම්මනේ ඒකනොත් ඔයාලා short note එකක් ගහගන්න හරිද ඒකනොත් short note එකක් ගහගන්න මේ CSS ටික එක half sheet එකෙන් CSS ටික ඉගෙන ගන්න පුළුවන් එක half sheet එකයි යන්නේ හරි මේ විදිහට ලස්සනට ගහගන්න CSS ටික ගොඩ හරි border එකක් කොහොමද මෙන්න size එක මෙන්න එයාගේ header මෙන්න එයාගේ color එක right ඔච්චරයි CSS වලින් border ගැන අපිට කතා කරන්න තියෙන්නේ right ඊට පස්සේ අපි යන් CSS වල text වලට දාන වැඩ කිරිට ගැන කතා කරමු හරි ඉස්සෙල්ලාම බලමු text එකක color එකක් මාරු කරගන්නේ කොහොමද කියලා හරිම ලේසි හරි මෙතන බලහම මේ උදාහරණේ දිහා body එකේ color එක blue කරන්න කියලා තියෙනවා ඊට අමතරව h1 ගේ color එක green body එක කිව්වට පස්සේ මේ body එක ඇතුළේ තියෙන හැම මූලිකාංගයක්මයි තියෙන්නේ බං හරි එහෙනම් මුළු මූලිකාංගයම body එකේ තියෙන ඔක්කොම නිල් පාට වෙන්න ඕනේ හැබැයි ඊට පස්සේ තියෙනවා h1 ගේ color එක green කරන්න h1 ගේ color එක කියලා කියන්නේ h1 ගේ තියෙන text අකුරු ටික බං අකුරු ටික green කරන්න එහෙනම් h1 green කරලා තියෙනවා මෙතන ඉතුරු ඔක්කොම මූලිකාංග වල අකුරු ටික blue කරලා තියෙනවා හරි එතකොට text එකකට color එකක් දාගන්නේ කොහොමද අපිට ඕන මූලිකාංගය දැම්මා color කියලා ලිව්වා ඉස්සරහින් අපිට ඕන color එක ලිව්වා හරි යම් උදාහරණයකට මෙතන තියෙනවා බලන්න body එකේ color එක blue h1 color එක green හරි එහෙනම් දැන් මේ ඊළඟකින් දැන් අපි ඉස්සලා ඉගෙන ගත්ත background එක ගැන ඊට පස්සේ ඉගෙන ගත්ත border එක දැන් text ගැන text එක color එකක් දාන්නේ කොහොමද නිකම්ම බං color text color එහෙම නෙමෙයි පටල ගන්න එපා background color එක background color වුණා border color එක border color වුණා text color එක text color එහෙම නෙමෙයි නිකම්ම color හරි එතකොට මම මෙතන blue එක පොඩ්ඩක් red කරමු අපි හරි border එක red කරමු ඊට පස්සේ මෙතන green එක අපි blue කරමු හරි අන්න blue වුණා right ඔච්චරයි එතකොට text එක color එක මාරු කරන්නේ කොහොමද අපිට වෙනස් වෙන්න ඕන text එක තියෙන මූලිකාංගය මෙතනට දා ගන්නවා ඒක class එකක් වේවා id එකක් වේවා එහෙම නැත්නම් මූලිකාංගයක් වේවා අදාළ නැහැ ඕන එකක් දාගත්තා color එක ඒකේ අකුරු ටික වර්ණය මාරු කරන්න අන්න color කියන attribute color කියන එක පාවිච්චි කරා colon එක ඊට පස්සේ color එකේ පාට ඉතින් ඔච්චරයි දැන් මතක තියාගන්න අකුරු වෙනස් කරගන්නේ colorම තමයි background color එක background color border එකේ color එක border color text එකේ අකුරු වල color එක නිකම්ම color බං හරිම lazy right දැන් අපි පොඩ්ඩක් වෙනස් කරලා බලමුද මෙහෙම දෙයක් කරමුද මෙන්න මේ h1 ට border එකක් දාමු h1 ගේ border එකක් දාමු දැන් h1 ගේ color එක blue නේ හරි මම මේ p අයින් කරලා දාන්නම් හරි වැඩ හරි h1 ට දාමු border එකක් එහෙනම් මොකද්ද කරන්න ඕනේ border හරි දැන් කියලා color 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 border එකේ අපි දාමු color එක මොකක්ද අපි දාමු red හරි border color එක දාන්න කලින් අපි මේක short hand property එක දාමුද short hand එක දාමු නේ හරි ඉස්සෙල්ලාම දානවා මොකක්ද size එක 10යි pixel ඊට පස්සේ දානවා header solid කියලා දාමු හරි ඊට පස්සේ දාමු මෙයාගේ color එක අපි දාමු red කියලා අන්න ඊට පස්සේ semicolon එකේ වැහුවා සිරා නේද අන්න දුක දැනුණා හරි මරුනේ එහෙනම් දැන් මෙතන බලන්න border එක border එක color එක red හැබැයි h1 ගේ අකුරු වල color එක blue හරි එහෙනම් දැන් අපි දේවල් ටිකක් දන්නවා හරි ඊට පස්සේ
අපි දැන් බෑග්ග්‍රවුන්ඩ් එකටත් එකක් මොකක් හරි කරමුද? හරි එහෙනම් අපි මෙතනින් ඕපන් කරගමු බොඩි එකට දාමු. බොඩි එකට දාමු මොකක්ද බෑග්ග්‍රවුන්ඩ් කලර්. බෑග්ග්‍රවුන්ඩ් කලර් අපි දාමු yellow. අන්න බෑග්ග්‍රවුන්ඩ් කලර් වෙනස් කරා. දැන් අපි දන්න දේවල් ටිකක් තියෙනවනේ බං. බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න, බෝඩර් ගැන දාන්න. ඊට පස්සේ දැන් ටෙක්ස්ට් වල කලර් ගැන දාන්නවා. අපි මරතෝගයක් දාන්න ඔහොම යද්දි ඔය දැන් එකින් එක ඉගෙනගෙන යන්න. දැන් ලේසියිනේ බං. හරි බෑග්ග්‍රවුන්ඩ් කලර් කිව්වම දාන්නවා. බෑග්ග්‍රවුන්ඩ් කලර්. මෙතනට ඕන මූලිකාංගය දාන්න. හරි. හරිම ලේසි. ටෙක්ස්ට් වල කලර් දාන්නේ කොහොමද දෙනා? නිකම්ම කලර්. නිකම්ම කලර්. හරි. හරි එතකොට තව දෙයක් කියනෝනේ මේ කලර් දාද්දී අපිට එක්ක යාලා දීලා තියෙනවා කලර් එකේ නේම් එක. එහෙම නැත්නම් කලර් කෝඩ් එකක් දීලා තියෙනවා hex value එක. ඒවා ඉතින් අපි මතක තියාගන්න ඕනේ නෑ බං. අපි දන්නෝනේ කලර් එකක් දාන්නේ කොහොමද කලර්. එච්චරයි. එතකොට උන් දෙනවා එක්කෝ අගයක් එහෙම නැත්නම් RGB value එකක්. ඉතින් දෙන ලබ්බ 1000 ඒ ඉස්සරහින්. එක්කෝ නම දුන්නා නම් නම දාන්න. මේ වගේ කලර් කෝඩ් එකක් දුන්නා නම් කලර් කෝඩ් එක දාන්න. value එක දුන්නා නම් value එක දාන්න. ඒක ගැන හිතන්න යන්න එපා. අපි දැනගන්න ඕනේ මේක දාන්නේ කොහොමද කියන වචන ටික විතර අපි දැනගන්න ඕනේ. කොහොමද කලර් නම් කලර් එච්චරයි. හරි. එතකොට මේ ටික ගැන අපි දැනගන්න ඕන කමක් නෑ. ඒක මගුල් ඕනේ නෑ බං. අපිට එක්සෑම් එකේ දුවා දෙනවා. right. ඊට පස්සේ යන් ටෙක්ස්ට් align කරගන්න. හරි. align එකට යන් ඔයාලා දැකලා ඇති වෙබ් පේජ් එකේ සමහර ඒවා තියෙනවා වම් පැත්තට කියලා වෙලා. සමහර ඒවා තියෙනවා මැදට සෙන්ටර් වෙලා. සමහර ඒවා තියෙනවා දකුණු පැත්තේ. සමහර ඒවා තියෙනවා justify. ඒ කියන්නේ දෙකලවර එක කෙලින් තියෙන දෙකලවර. හරි. අපි ඔක යන් කතා කරන්න උදාහරණයකටම right. මෙන්න උදාහරණය h1 h2 h3 මෙන්න මම යටින් දීලා තියෙනවා h1 h2 h3 කියලා කෝඩ් තුනක්. ඊට පස්සේ p කියලා දීලා තියෙනවා විස්තරයක්. හරි. එහෙනම් මෙන්න ටෙක්ස්ට් එක align කරගන්න. හරි align කරගන්න පුළුවන්. දැන් මේක මතක තියාගන්න. දැන් ටෙක්ස්ට් එකේ කලර් එක දන්නවනේ නිකම්ම කලර්. ටෙක්ස්ට් එකක් align කරගන්නේ. අයියක ওই වචනේම තියෙනවානේ ටෙක්ස්ට් align center. එහෙම නැත්නම් left. එහෙම නැත්නම් right. center කියන්නේ ටෙක්ස්ට් එක මැදට ගන්න. අන්න h1 ව මැදට ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා ටෙක්ස්ට් එක වමට ගන්න. මෙන්න වමට අරන් තියෙනවා බා. ඊට පස්සේ මෙතන තියෙනවා දකුණට ගන්න. මෙන්න දකුණට අරන්. ඊට පස්සේ තියෙනවා p කියන එක justify කරගන්න. ඒ කියන්නේ දෙකලවර මේ බලන්න හොඳට අපි word එකේ වැඩ කරද්දිත් තියෙනවානේ justify කියලා. ඒ කියන්නේ දෙකලවර සමාන්තරව පවත්වා ගන්න තමයි justify කියන එක පාවිච්චි කරන්නේ. එතකොට මම මේක අයින් කරොත් අයින් කරලා පෙන්නන්නම් justify කියන එකේ වටිනාකම. හරි. මම ඔන්න අයින් කරලා run කරලා පෙන්නන්නම්. බලහන් දෙකලවර සමාන්තර නැහැ. ඒක පොඩ්ඩක් කැතයි නේද වෙබ් page එකේ මෙහෙම තියෙද්දි. එහෙනම් අපිට පුළුවන් ඒක justify කරගන්න. එතකොට දෙකලවර මෙන්න සමාන්තර වුණා. හරි. එහෙනම් text එකක් align කරගන්න ආකාරය කීයද? center, left, right, justify. ඉතින් ඕක මතක තියාගෙන ඉඳපල්ලා බං. හරි. මතක තියාගෙන ඉඳහන්. දැන් center, left, right කියන එක උඹලට මතක තියාගන්න අලුතෙන් දෙයක් තියනවද? නෑ නේ. උඹලා දන්න තුනනේ. justify කියන එක නේ අලුත් නේ. ඉතින් ඒක මතක තියාගන්න. එච්චරයි. එහෙනම් text එකක කලර් එක දාගන්න දන්නවා. නිකම්ම කලර් align කරගන්නේ කොහොමද? center, left, right. ඔච්චරයි බං. හරිම ලේසි. හරි. ওই ටික මතක තියාගෙන ඉන්න. හරි. අවසානට මම ඔයාලට මේකේ summary එකක් මේ කෝඩ් වල කෝඩ් කීයද අපි 15ක් 20ක් වගේ බං ඉගෙන ගන්න තියෙන. ඒ ටිකේ මම summary එකක් දෙන්නම්. ඒක කොලේක ලියාගෙන පාඩම් කරගන්න. එච්චරයි කතන්දරේ. හරි. හරිම ලේසි. දැන් මතක තියාගන්න දැන් මේක වැඩ කරන විදිය මට උගන්වන්න ඕනේ. ඒකයි මම මේක මේ විදියට කරන්නේ. නැත්නම් ඕක බෝඩ් එකේ ලියලි ඕක කරන්න බෑ. හරි. මම පුළුවන් තරම් බෝඩ් එකේ try කරනවා. මොකද උඹලා exam එකට ගිහිල්ලා කම්පියුටර් එකක් ඉස්සරහින් ඉඳන් නෙමෙයි ලියන්න ඕනේ. ඒක කොලේක ලියන්න ඕනේ. ඒකින් අනිවාර්යෙන් බෝඩ් එකේ කියන්නේ අපි hand writing කරලා බං කොහොමද ඕක ගොඩ දාගන්න කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මේක CSS එහෙම උගන්වන්න බෑ. ඒකින් තමයි කම්පියුටර් එකේම කරලා පෙන්නන්නේ. right. ඔච්චරයි. text එකක් align කරගන්න එහෙනම් text align යකෝ එකමයි බං තියෙන එකමයි. දැන් බලපන් background color, background image. ඊට පස්සේ border color, border width, border style. දැන් මෙතන text color අන්න ඒක විතරයි වෙනස. text color කියලා දාන්නේ නැහැ නිකම්ම color. ඊට පස්සේ text align. ඔච්චරයි බං. ඔච්චරයි. right. ඊළඟට යන් CSS font. ඔයාලා දන්නවා වෙබ් පිටු වල එක එක හැඩති අකුරු තියෙනවා. හරි. එක එක හැඩති අකුරු තියෙනවා. ඉතින් මොන හැඩේ තිබ්බත් ඉතින් උන් දෙන එක දාන්න තමයි අපිට තියෙන්නේ. හරි. ඒක අපිට හිත ලියන්න මගුලක් නෑ බං. උන් කියනවා මේ font එකෙන් මේක දාන්න. ඉතින් එහෙනම් මතක තියාගෙන ඉඳපන් font එක වෙනස් කරන්න පුළුවන් font family කියන property එක use කරලා. හරි. font family හරි font family කියන property එක පාවිච්චි කරලා අපිට පුළුවන් මොකක්ද අපිට ඕන font එක මාරු කරගන්න. right. උදාහරණයකට යන් අපි හරි. මෙන්න මෙතන හරි. මෙතන දීලා තියෙනවා මං p tag 3ක්. හරි. p tag 3ක් ඒක තමයි වෙන වෙනම class දීලා තියෙනවා.
P1 P2 සහ P3 කියලා හරි වෙන වෙනම දීලා තියෙනවා. ඒකට වෙන වෙනම අපි ෆොන්ට් දාලා තියෙනවා. දැන් මතක තියාගනින් බං ෆොන්ට් ෆැමිලි. හරි ෆොන්ට් ෆැමිලි. මොකක්ද වෙන්න ඕනේ? හරි. එතන උඹට හිතෙන්න පුළුවන් ඉතින් මෙතන මේ P නෑනේ. නිකම්ම .p1 නේ. ඉතින් ඒක අවුලක් නෑ. P කියලා දැම්මම අවුල්ද නෑ. ඒ අවුලුත් නෑ අකෝ. එහෙම අවුලකුත් නෑ. P ගේ P2. ඒ කියන්නේ ක්ලාස් එක P2 කියලා තියෙන්නේ. හරි. නිකම්ම ඩොට් එක දාලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕක ටික විස්තරාත්මකව ලියනවා අපි. මොකද අපිටත් ඕක පහසු වෙන්න ඕනේ හින්දා. මොකද ක්ලාස් එකේ තියෙන්නේ මොන මූලිකාංගයකද කියලා අපි දැනගන්න ඕනේනේ. අන්න ඒකින්ද තමයි මෙතන ඒ මූලිකාංගයේ නම ලියලා ඉස්සරහින් ක්ලාස් එකේ නම ලියන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මූලිකාංගය ඕනෙම නැහැ. ඩොට් එකත් එක්ක ක්ලාස් එකේ නම විතරක් ලිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩ. හරි. එකක් දැනගෙන ඉඳන් ඉස්සෙල්ලා මම අර p. ක්ලාස් එකේ නම ලියපු හින්දා උඹට පැටලෙන හින්දා කිව්වේ. හරි. එහෙනම් මොකක්ද? font family. ඉතින් font එක මාරු කරගන්න ඕන font family බං. එයා මේ time number 1 times serif ඔය මගුල් මතක තියන්නද? පිස්සුද බං? ඕවා මතක තියාගන්න ඕන කමක් නැහැ. ඕනම වෙබ්සයිට් හදන වැඩක් වුණත් ඕවා මතක තියාගන්න නැහැ. ඕ මතක තියාගන්න ඕන දේවල් නෙමෙයිනේ බං ඕවා. exam එකේදී අපිට තියෙනවා අකුරු වල හැඩය මේක කරන්න කියලා උන් අපිට මේ value එක දෙනවා. මම ඒක හැම වෙලෙම කියන්නේ value එක මතක තියාගන්න ඕන කමක් නැහැ අපිට. value එක මතක තියාගන්න ඕනේ නැහැ. value එක උන් දෙනවා. හරි. බලලා මතක තියාගනින් දාන විදිය. font එකක් මාරු කරන්නේ කොහොමද? font family. ඔච්චරයි. හරි. ඔච්චරයි. ඊට පස්සේ font style. හරි. අපි මේක HTML වලුත් කතා කරා. HTML formatting යටතේ text එකක් කොහොමද italic කරගන්නේ, obq කරගන්නේ වගේ ගොඩාක් දේවල් අපි HTML එකකුත් කතා කරා. ඒ වගේ දේවල් අපිට පුළුවන් බං කොහොමද මේ CSS වලුත් පාවිච්චි කරන්න. හරි. CSS වලුත් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අදාළතාවයක් නැහැ. හැබැයි ඉතින් මතක තියාගනින් font style. හරි. font style එක මාරු කරගන්න ඕනේ. ඉතින් එහෙනම් වචනෙම තියනවානේ බං font style. ඔච්චරයි font style. එහෙනම් font එකේ හැඩය font family. font එකේ style එක font style. හරි. යම් උදාහරණයකට හරි බලා ගන්න. මෙතන තියෙනවා font style එක normal. හරි කියන්නේ normal text එකක්. ඊට පස්සේ italic එහෙම නැත්නම් obq. හරි. ඉතින් දන්නවා italic කියන්නේ ඇලවෙන එකට obq කියන්නේ ඉතින් ඒ වගේම වෙන දෙයක්. ඇලවෙන එකම තමයි. හැබැයි ඇලවෙන එකට නෙමෙයි මම ඔක කියලා දුන්නා විශේෂණ කරලා. right හරි ඔච්චරයි තියෙන්නේ. එතකොට font එකේ හැඩය වෙනස් කරනවා නම් font family. හරි. font එකේ style එක italic obq. හරි. කතන්දර ටික දන්නවනේ style ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ටික උන් දෙනවා අපිට. හැඩය වෙනස් කරගන්න කියලා දෙනවා. දෙන්න ඕනේ value එක. ඒතර value මතක තියාගන්න normal italic ද ඕව මගුල් මතක තියාගන්න එපා. හැඩය වෙනස් කරගන්න ඕන නම් font style ඔච්චරයි. ඊට පස්සේ font size එක. හරි. ඒ කියන්නේ අපේ අකුරු වල size එක වෙනස් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරිම ලේසි. මොකක්ද? font size කියන කතන්දරේම තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ font size කියන property එකමයි. හරි. එහෙනම් දැන් මම font වලත් ඒ විදිහමනේ. ඕන ඉතින් font family. ඊට පස්සේ font මොකද්ද? style. ඊට පස්සේ font size. යකෝ ඉතින් ඔයගේ මේ value මතක තියාගන්න ඕනේ නෑ. එහෙම ඕනේ නෑ. ඔබ කිව්වද unique ද මගුල් ටික එහෙම මතක තියාගන්න ඕනේ නෑ. දාන විදිය හැඩ ගස්ස ගන්නේ. එහෙනම් font style. මෙතන font size. ඉතින් හරිම ලේසි. අපි text වල අකුරු වල size වෙනස් කරගන්න අපිට පුළුවන් font size කියන එක use කරන්න. හරි. බලන්න මේක දිහා. මෙතන h1 h2p කියන මූලිකාංග තුනේ size ටික වෙනස් කරලා තියෙනවා 40යි 30යි 14යි විදියට. අපි මේක ඕනනම් 50ක් කරලා. හරි. මේක අපි 100ක් කරමු. හරි රන් කරලා බලමු. පත හිනවා. එන්න පතයි. හරි. මේ හරි 100 ලොකු වැඩි බං. අපි මේකට දාමු 60 කියලා. right. හරි. එතකොට අපිට පුළුවන් size එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න. එහෙනම් දැන් මතකයි font වල වැඩ ටික කොහොමද? font family, font මොකද? style ඊළඟට font size. ඉතින් බං අන්න මේ විදිහට summarize කරහම්. ගත්ත half sheet එකක් ලියාගත්ත CSS background. ලිව්වා මොකද්ද? background color, background image. ඉවරයි. ඊට පස්සේ CSS මොකද්ද? text. color එකක් නම් නිකම්ම color. ඊට පස්සේ text align. හරි. එච්චරයි. ඊට පස්සේ border එක. border එක මොකද්ද? border width එක. ඊට පස්සේ border style එක. ඊට පස්සේ border color. ඊයක ඔය තුන මාතෘකාවට මේ code එක ලියාගන්න. ලියලා මතක තියාගන්න. value ලියන්න යන්න එපා. ඒ ටික අපිට ගානදි දෙනවා. හරි. font size එක ඔච්චරයි. එතකොට right. ඊට පස්සේ link. හරි. link ගැන කතා කරන්න යන්න මේක ඇත්තම මහ ලොකු දෙයක් නෑ. මේ ටික මේ එච්චරම ලොකු වැදගත්කමකුත් නෑ. මොකද අපිට exam එකක් එන්නේ practical exam එකක් නොවන හින්දා. හරි. ඒකට CSS link ටිකට යන්
හරි ඉස්සලාම් බලමු මේ link එකක අපි color එක හරි මාරු කරගන්නේ කොහොමද කියලා. ඉතින් බං link එක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියහන්කෝ text එකක් නේ. හරි මෙතන බලන්න. හරි මම මේ p එකයි b එකයි මකලා දාන්නම් නැත්තම් උඹ නිකන් ඒකට බය හිතනවා නුඹලාට. හරි right බලන්න මෙතන a කියලා anchor tag එකක් දාලා link එකක් තියෙනවා. link එකේ text එක this is a link. හරි this is a link කියලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න link එකේ color එක. ඉතින් බං link එක ඇතුලේ තියෙන්නේ යකෝ text එකක් නේ. ඒ කියන්නේ text color දාන විදිහමයි. ඕනේ බං. හරි text තියෙන්නේ මොන වගේද? paragraph එකක් වේවා, link එකක් වේවා, heading එකක් වේවා, table එකක ඇතුලේ තියෙන මගුලක් වේවා. කොහොම හරි ඒ ඇතුලේ තියෙන text නේ. text color එක දාගන්නේ නිකම්ම color. නිකම්ම color. right? එහෙනම් මෙයා පාට දීලා තියෙන hot pink කියලා. හරි එක එක රෙද්දේ පාට නම් තියෙනවා බං. අපි මේක නිකම් pink කරමුද? hot එක අයින් කරලා නිකම් pink දාපුවහම බං එච්චර පේන්නෙත් නෑ නේ. හරි. අපි ඒකට දාමු මොකද්ද? red කියලා දාමු. හරි. එහෙනම් color එක මාරු කරන්නේ නිකන්. ඒක ඔච්චරයි. හරිද? ඊට පස්සේ මම ඔයාලට උදාහරණ දීලා තියෙනවා ටිකක්. අපිට පුළුවන් ওই link එකේ color එක විතරක් නෙමෙයි. link එක visited කියලා දැම්මු. හරි. ඒ කියන්නේ link එකට යන්න කලින් මේ web page එකේ දැర్శණය වෙන විදිය. ඊට පස්සේ hover කියන්නේ මෙන්න මේ link එක උඩට mouse pointer එක අරන් ගියාට පස්සේ බලපන් link hover එකේ දීලා තියෙන hot pink කියලා නේද? එහෙනම් mouse pointer එක link එකට අරන් ගියපුවාම hot pink වෙනවා. hot pink පාට එනවා. ඊට පස්සේ active කියලා බලන්න. ඒ කියන්නේ link එක click කරාට පස්සේ link එකේ color එක blue වෙනවා. හරි. එහෙනම් මෙන් බලහන් නිකන් තියෙද්දි මෙයාගේ color එක green. ඊට පස්සේ mouse point එක අරන් ගියාට පස්සේ color එක hot pink. මේක click කරාට පස්සේ color එක blue වෙනවා. ඕක තමයි ඔය කතා කරලා තියෙන්නේ. හරි. right. එතකොට මේක ගැන ඔයාලා එහෙම මතක තියාගන්න ඕන කමක් නෑ බං. ඕනනම් මතක තියාගන්න ඔය HTML වල anchor tag එකේ CSS දාන විදිහ නම් එහෙම ලොකු අවශ්‍යතාවයක් නෑ. ඒකෙත් color එක මාරු කරනවා නම් සාමාන්‍ය text එකක color එක මාරු කරන විදිහමයි. මොකද link එක ඇතුලේ තියෙන්නේ text එකක් හින්දා. ඊට පස්සේ ওই link එක click කරනකොට කලින් තියෙන පාට mouse point එක අරන් ගිය පාට වෙනස් වෙන විදිය. හරි නිකම්ම නම් visited එක. ඊට පස්සේ mouse එක අරන් ගියපුවා නම් a colon hover කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ click කරපුවාම පාට වෙනස් වෙන්න ඕන නම් මොකක්ද? හරි active කියලා ලියන්න ඕනේ. හරි එහෙනම් ඔයාලා මෙන්න මේ තුන ලියාගත්තොත් ඉතින් කමක් නැහැ. හැබැයි එච්චරම අත්‍යවශ්‍යතාවයක් නැහැ. හරි link එක යටතේ දැන් ලියන්න දෙයක්වත් නැහැ නේ. ඉතින් ඒකින්ද මේ note එක පාඩම් කරගනින්. හරි මම දාලා තියෙන එක මොකක්ද? normal text එකක් user පැමිණීමට පෙර link එකේ පාඩම. ඊට පස්සේ visited මෙහෙම ලිව්වොත් ඒ visited කියලා දාලා semicolon ඇතුලේ color එක දැම්මොත් හරි link එකේ දැర్శණය වෙන පාට. ඊට පස්සේ hover mouse pointer එක අරන් ගියාට පස්සේ පාට. active කියලා දැම්මොත් හරි active කියලා දැම්මොත් link එක click කරාට පස්සේ එන පාට. හරි ඕක මතක තියාගෙන ඉන්න. ඉතින් ඊටු ටික color එක දාන විදිහමනේ බම් මේ a visited ඊට පස්සේ ඇතුලේ color එක green. ඒක විදිහමයි. ඒතකොට මතක තියාගෙන ඉන්න තියෙන්නේ මෙන්න මේ ටික link වල ඉතින් වෙන මතක තියාගන්න ලොකුට දෙයක් නැති හින්දා ඉතින් ඕක මතක තියාගෙන ඉඳපන් කමක් නැහැ. හරි. අපි යන් ඉස්සරහට ඊට පස්සේ අපි යන් CSS වල list වලට. හරි. මේවා ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. හරිම lazy. හරි. බලන්න මෙතන තියෙනවා අපි දන්නවා මේ මොනවද HTML වලින් අපි list දැම්මා. ordered list, unordered list, description list අපි කතා කරා. අන්න ඒ list වල හරි අර bullets වල හැඩය එක්ක order list එකක් නම් roman, upper roman හරි ওই ටික ගැන කතා කරා. ඊට පස්සේ alpha ඉංග්‍රීසි ඕඩිය අකුරු නම් එහෙම නැත්නම් ඉලක්කම් නම් ඉලක්කම් හරි ඒ ටික උතන දාගන්න පුළුවන්. හරි ඒකමයි තියෙන්නේ බං. එතකොට list එකක මතක තියාගන්න ඕනේ ඔයාලා CSS යටතේ list එක මතක තියාගන්න ඕනේ list style type එක ඉස්සරහින් දානවා type එකේ හැඩය. හරි එතකොට දැන් list යටතේ CSS එපයි. ඉතින් ඒ ටික ලියාගන්න list style type ඉස්සරහින් දානවා type එකේ හැඩය මතක තියාගන්න ඕනද? නෑ. හැඩය මතක තියාගන්න ඕන කමක් නෑ. right බලන්න මගේ screen එක දිහා මෙතන list ගොඩක් තියෙනවා. හරි ඒකෙන් හින්දා මම එයාලට වෙන වෙනම හඳුනා ගන්න ඕන හින්දා මම class කියන attribute එක දාලා තියෙනවා. හරි වෙන වෙනම දා ගන්න ඕන හින්දා class කියන attribute එක දාලා තියෙනවා. right එහෙනම් මෙන්න UL list එකේ class එක. හරි UL ගේ ඒ දැන් උඹලා හිතන්න පුළුවන් මේක ඕනවද නේ? ඒක ඕනේ නෑ බං. ඕන අයින් කරලා දාපන්. හරි අවුලක් වෙන්නේ නෑ. UL කියලා දාන්න අවුලක් වෙන්නේ නෑ. මොකද class එක පටන් ගන්නේ dot එකත් එක්ක class එකේ නම දැම්මම නම් එයා ඒක අඳුන ගන්නවා. මොන බම්බුවේද කියලා කියන්න ඕන කමක් නෑ. හරි දැම්ම කියලාත් ඉතින් අවුලකුත් නෑ. දාන්නේ අයියේ මේ මූලිකාංගය මේ class එක කියලා කියන්නේ. මේක UL list එකේ තියෙන්නේ. අන්න ඒ වගේ ID එකක් ගන්න තමයි ඒක මුලින් දාන්නේ. එහෙම නැත්නම් dot එකත් එක්ක දැම්මට අවුලක් නෑ. හරි බලන්න මේ ඔයාලා මතක තියාගන්න ඕනේ list style type කියන එක.
හරි එහෙනම් list එක හැඩය වෙනස් කරගන්නේ කොහොමද bullets වල list style type පට්ට සිරා හොඳට මතක තියාගන්න circle නේ තියෙන්නේ මේක ඕනනම් අපිට disk එකක් කරන්න පුළුවන් හරි යකෝ k නෙමෙයි c නේ හරි මෙන්න එනම් එක disk එකක් වුණා හරි disk එකක් වුණා මේක අපිට ඕනනම් none කරමු none ඒ කියන්නේ මුකුත් නැති කරමු මෙන්න මුකුත් නැති වුණා හරි ඕන දෙයක් අපිට එක් කරගන්න පුළුවන් මතක තියාගන්න list එක හැඩය කොහමද list style type ඕක තමයි css code එක ඕක මතක තියාගනින් එතකොට upper roman ද lower alpha ද square ද none රිද්දවල ඕක මතක තියාගන්න ඕනේ ඒක අපිට දෙනවා හරි එච්චරයි එතකොට list වල අපිට කතා කරන්න තියෙන ඔච්චරයි ඔයාලා මතක තියාගන්න හැඩය මාරු කරන්නේ කොහමද list style type මේ code එක මතක තියාගෙන ඉන්න internal වේවා external වේවා inline වේවා කොහොම දුන්නත් ඕක ওই විදියටම තමයි right අවසානම කොටස අපි css වල කතා කරන css table table එකේ border එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන අනිත් දේවල් එච්චරම අවශ්‍යතාවයක් නැහැ මොකද table එක ඇතුලේ තියෙන text ඉතින් text එක color එක දාගන්න විදිය font එක මාරු කරගන්න විදිය font size එක ඒ ටික උඹලා දන්නවා හරි වෙන දේවල් කතා කරන්නේ නැහැ ඇත්තටම table එකේ border එක ගැන විතරයි අපිට කතා කරන්න තියෙන්නේ හරි table එකේ border එක දාද්දී අපි පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට shorthand property එක එහෙම නැත්නම් අර border size border width border style ඔය තුනත් එකපාර දාන්න පුළුවන් ඊට වඩා lazy ඉතින් shorthand property එක පාවිච්චි කරන එක හරි බලන්න මෙතන තියෙනවා දාන්න ඕනේ මූලිකාංග ටික table එක th එක td එක table එකයි th heading ටිකයි td table data මේ තුනටම දාන්න ඕනේ කියලා කියන්න ඕනේ එතකොට උඹට හිතන්න පුළුවන් ඉතින් th td කියන්නේ table එක ඇතුළෙමනේ කියලා table විතරක් දැම්මොත් කියලා වෙනවා අනිත් ඒවාට border එක වැටෙන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන්ම table th td කියලා ලියන්න ඕනේ border එක short hand property එකක් තියෙන්නේ මොකක්ද size එක හැඩය සහ black එක හරි උදාහරණයකට යන් බලන්න border එකේ size එක දීලා තියෙනවා pixel එකයි අපි ඔක pixel 5ක් විතර දෙමු හරි ඊට පස්සේ color එක අපි දෙමු මොකද්ද අපි දෙන්නේ අපි දෙමු red ම දෙමු හරි ඔන්න color එක දුන්නා හරි border එකේ කතා කරන්න තියෙන අපිට ඔච්චරයි බං table එක යටතේ හරි හොඳට මතක තියාගන්න table එකේ table th td ඔය තුනම දැමිය යුතුයි දැම්මේ නැතුනහම මොකද වෙන්නේ කියලා බලමුද හරි දැම්මේ නැතුනහම මෙන්න table එක වටේට විතරයි මොකක්ද border එක වැටුනේ table එකට විතරයි වැටුනේ හරි ඊට පස්සේ අපි දාමු th විතරක් කොතනද td නැතුව අන්න එහෙනම් th දෙකටත් වැටුමා හරි අන්න එහෙනම් td වලටත් අපි දැමිය යුතුයි td කියලා දැම්මොත් අන්න data වලටත් border එකක් වැටුණා. අන්න එහෙම තමයි table එකේ border ටික හැදිලා තියෙන්නේ. table එකට වෙනම ඊට පස්සේ ඇතුලේ තියෙන ඒවාට වෙන වෙනම border. අන්න ඒකයි මෙතන border දෙකක් වගේ පේන්නේ. එතන උඹට හිතෙන්න පුළුවන් මේක මේ double border එකක් දීලා. එහෙම නෑ. solid එකක් තියෙන්නේ. තනි line එකක් තියෙන්නේ. හැබැයි border එක වැටෙන්නේ සම්පූර්ණ table එකටම. ආයෙ පාරක් බලා ගන්න. ඔන්න table එකටම තමයි වැටෙන්නේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ th දැම්මොත් අපි heading වලට වැටෙනවා. ඊට පස්සේ td දැම්මොත් data වලටත් වැටෙනවා. හරි. ඕක තමයි තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න table එකේ සම්පූර්ණ ඒවාට අපිට border දාගන්න ඕන නම් හරි table th td කියලා තුනම දාගන්න ඕන. ඕක තමයි කතන්දරේ. right. එතකොට css වල අපිට කතා කරන්න තියෙන්නේ මූලික වශයෙන් කරුණු තියෙන්නේ ඔච්චරයි. හරි. මූලික වශයෙන් කරුණු තියෙන්නේ ඔච්චරයි. හරි. එතකොට ඔයාලා css ටික ඉගෙන ගත්ත බම් මේ පොඩ අහගනින් මේ කියන එක css වල මම ඔයාලට screen එකේ දාදිත් කිව්වා කතා කරගන්න ඕනේ අපිට value ටික නෙමෙයි. හිතහන් හරිම lazy නේ මේක. මේක පටලන් ඉන්නේ මේක වැඩේ අල කරගෙන ඉන්නේ බලා. හේතුව අර ඕනට වඩා දේවල් පාඩම් කරලා. එහෙම දේවල් නැහැ මේකේ. හරි එහෙම දේවල් නැහැ. background එක ගැන හිතන්න. හරි background එක නම් background එකේ අන්න color එක. යකෝ පට්ට සිරාන image එක. ওই දෙක මතක තියාගන්න. හරි. ඉස්සරහෙන් දාම value දෙක. හරි. ඊට පස්සේ text වල නම් text align හරි text align එහෙම නැත්නම් නිකම්ම color හරි ඊට පස්සේ border වල නම් border style යකෝ ඕවා තනි half sheet එක කරන් ලියාගන්න border style ඊට පස්සේ border width එක හරි width එක ඊට පස්සේ border color එක යකෝ පට්ට සිරානි බං short hand එක කොහමද නිකම්ම border හරි border ඊට පස්සේ මෙතන දානවා size එක ඊට පස්සේ මෙතන දානවා style එක ඊට පස්සේ මෙතන දානවා color එක අන්න ඔය විදිහට ඔයාලා එක half sheet එක ඔක්කොම ලියා ගන්න එක half sheet එක ලියා ගන්න
ඊට පස්සේ link වල link column ඊට පස්සේ අර hover visited ඒ මගුල් ටික එච්චරම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඕන්න දැන් link වල පටන් ගන්න දෙයක්වත් නැති හින්දා ඒ ටික දාගන්න. හරි. එතකොට HTML වලින් අපි මුලින්ම කතා කරා මොකක්ද? HTML වල class attribute එක ඊට පස්සේ ID එක. ඒකට note එකක් දුන්නා. ඒක මම විස්තරත් කරා. උදාහරණ වලුත් පැහැදිලි වුණා. ඊට පස්සේ div tag එක. අර මූලිකාංග set එකක් එකට එකතු කරලා CSS දාන එක. ඊට පස්සේ ඊට පස්සේ තමයි CSS වලට ගියේ මේ මෙච්චරයි පන්ති. මෙච්චරයි. හරි. ඒත් අපිට A level syllabus එකේ මහ ලොකුවට කතා කරන්න දේවල් නැහැ. හරි. list වල මොකක්ද? list style type එක. list style type එච්චරයි. එච්චරයි බන්ති. table වල table th td අන්න border එක දැම්මා. හරි මං කරේ අත්‍යවශ්‍යම ඕන CSS ටික ඕනට වඩා ඕක කරන්න ගියොත් තමයි කියලා වෙන්නේ. ওই ටික මතක තියාගත්තොත් A level එකේ එන ඕන ගාණක් ගොඩ දා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි CSS මෙතනින් කතා කරලා ඉවරයි. අපිට ආයි වෙබ් පාඩමේ තව ඉතුරුලා තියෙන්නේ PHP කියන එක. හරි PHP කියන එක විතර අපිට ඉතුරුලා තියෙන්නේ. ඔය CSS ටික හරි අනිවාර්යෙන් හොඳට බලා ගන්න. මොකද HTML CSS ටික විතරක් දන්නවා වුණත් වෙබ් ප්‍රශ්නේ ලකුණු හෙන්න තෝගයක් ගන්න පුළුවන්. PHP වල ලකුණු වෙලා තියෙන්නේ 3ක් නැත්නම් 4ක් ඔය වගේ. හරි. ඒතකොට ඒ ටික අමතක කරත් අර ටිකෙන් අනිවාර්යයෙන් වෙබ් ප්‍රශ්නේ අපිට කරගන්න පුළුවන්. ඒක හින්දා ඔයාලා අනිවාර්යෙන් CSS ටික හොඳට බලා ගන්න. ඔය දැන් මම ඔය දාපු එක ඔගේ මම රෙකෝඩ් එක ඔයාලට දාන්නම්. හරි. ඒතකොට ඕක ආයෙ පාරක් ඔයාලට බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕක ආයෙ බලලා හරි CSS ටික හරියටම අල්ල ගන්න. දීලා තියෙන නෝට් එකත් එක්ක හරි නෝට් එක දැන් කියලා දුන්නාට පස්සේ නෝට් එක තව පාරක් බලන්න. කියලා දුන්නාට පස්සේ නෝට් එක තව පාරක් බලන්න. එතකොට තවත් පැහැදිලි වෙයි. රයිට්. එතකොට CSS ඉවරයි. අපි ආය PHP කොටසෙන් සෙට් වෙමු.